තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම සුපුරුදු පරිදි ආරම්භ කරන්නට යෙදුණු සෙනසුරාදා දින ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාවෙහි අනුරුද්ධ සූත්‍රයේ අෂ්ට මහා පුරුෂ විතර්කයන්හි අටවන පුරුෂ විතර්කය එනම් ධර්මය අවබෝධ කළ හැකි ප්‍රඥාවන්තයන්ට පමණී යන මාතෘකාවට ප්‍රකාරව අද දිනත් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණ විට ශ්‍රී විනයාලංකාරාම වාසී අතිපූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය අවසරයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද දවසට નિયમિતව පවතින්නේ අපි ප්‍රඥාව ගැන දැන් සති ගණනාවක්ම කතා බහ කළා. අද දවසෙත් අපි එහි තව ඉදිරි කොටසක් කතා බහ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය දිනවල අපි අතිපූජනීය මහාචාර්ය රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත පාරමිතා ප්‍රකරණය ග්‍රන්ථයේහි ප්‍රඥා පාරමිතාව යටතේ දැක්වෙන යම් යම් මාතෘකා සාකච්ඡා කළා. ඒ අනුව එහි සඳහන් වෙන මාතෘකා කීපයක් අපි නිම කළා. ප්‍රඥාව ඇතිවීමේ හේතු, ඒ වගේම ප්‍රඥාවට බාධක කරුණු, ඒ වගේම පසුගිය සතියේ අපි කතා බහ කළේ ප්‍රඥාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය කුමක්ද කියන බව. එතකොට අදට નિયમિતව පවතින කොටස තමයි ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමය. ප්‍රතිපත්තියයි කියලා කියන්නේ යම්කිසි පරමාර්ථයක් සාධනය කරගන්න, සාර්ථක කරගන්න අප විසින් අනුගමනය කළ යුතු වැඩපිළිවෙල තමයි ප්‍රතිපත්තිය කියන්නේ. එතකොට මේ ප්‍රතිපත්තීන් අතර සම්‍යක් ප්‍රතිපත්ති, මිත්‍යා ප්‍රතිපත්ති කියලා දෙකක් තියෙනවා. සම්‍යක් ප්‍රතිපත්ති කියලා කියන්නේ නිර්වද්‍ය වූ ප්‍රතිපත්තිය. මිත්‍යා ප්‍රතිපත්ති කියන්නේ සාවද්‍ය වූ ප්‍රතිපත්තිය. එතකොට අපි යහපත් පරමාර්ථයක් සඳහා උත්සාහවත් වෙනකොට අපි මේ පිළිබඳව සම්‍යක් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ. ඉතින් නිර්වාණගාමිනී මාර්ගයේහි කවර ගුණයක් දියුණු කරන්නට වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව ඒ සඳහා උපකාරී වෙන බව. ඒ පිළිබඳව මූලික දැනුම ඇතිව තමයි අපි සියලු ගුණධර්ම පිළිබඳව ප්‍රතිපදාව සකස් කරගත යුත්තේ. ඒ අනුව රේරුකාණේ මහානායක හඳුරු මේ ප්‍රඥා පාරමිතාව දියුණු කරන කෙනෙක් ප්‍රඥාව දියුණු කරගන්නට මේ ජීවිතය තුළ අනුගමනය කළ යුතු ප්‍රතිපදාව කුමක්ද කියන බව මෙහි පැහැදිලි කරනවා. එතකොට උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන ආකාරයෙන්ම අපිට ඒ කරුණු විග්‍රහ කර ගැනීම ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කරුණු නොගිලිහි හැම දෙයක්ම අවධානයට ගැනීම සඳහා. උන්වහන්සේ හිදී සිහිපත් කරනවා ප්‍රඥා පාරමිතා පුරණු කැමැති පින්වතුන් විසින් ඉහත දැක් වූ ප්‍රඥාවට බාධක වූ සම්මෝහ හේතුන්ගෙන් හැකිතාක් දුරු විය යුතුය. දැන් අපි පසුගිය සතිවල කතා බහ කළා ප්‍රඥාව ඇති කරගන්නට බාධක කරුණු පවතිනවා. ඒවා තමයි සම්මෝහ කරුණු කියලා හඳුන්වනවා. සම්මෝහ කියලා කියන්නේ මෝහය වැඩි කරන, මුලාව වැඩි කරන, අවිද්‍යාව මතු කරන, ප්‍රඥාව මොට කරන කාරණා තමයි සම්මෝහ කාරණා කියලා හඳුන්වන්නේ. එතකොට ඒ සම්මෝහය ඇති කරන ප්‍රඥාවට බාධා කරන කරුණු වලින් හැකිතාක් වැළකී සිටින්නට උත්සාහ කළ යුතුයි. එතකොට ඒ කරුණු මොනවද කියන බව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒවා මූලික වශයෙන් සාකච්ඡා කළේ මේ ප්‍රතිපදාව සම්බන්ධව ඒවා වැදගත් වෙන නිසා. අපි නිතරම කතා කරන දෙයක් තමයි යම් පරමාර්ථයක් සඵල කරගන්නට නම් ආය කෞශල්‍ය, අපාය කෞශල්‍ය සහ උපාය කෞශල්‍ය කියන මේ තුන හරියට තේරුම් ගන්නට ඕන. ආය කෞශල්‍ය කියලා කියන්නේ ඒ සම්බන්ධ සාධක මොනවද කියලා. අපාය කෞශල්‍ය කියලා කියන්නේ ඒ සම්බන්ධ බාධක මොනවද කියලා. උපාය කෞශල්‍ය කියලා කියන්නේ බාධක දුරු කරලා සාධක ගොඩනගලා
ඒ නිවැරදි ප්‍රතිපදාව අවස්ථාවෝචිතව පවත්වාගෙන යාමේ හැකියාව. එතකොට ඒ තුන්වෙනි කාරණේ ගැන තමයි අද මේ කතා කරන්නේ ප්‍රතිපත්ති ක්‍රමය කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ උපාය කෞශල්‍ය. ඒ උපාය කෞශල්‍යයේදී අර මුල් කරුණු දෙක වැදගත් වෙනවා. සාධක මොනවද කියලා හඳුනාගෙන ඒවා ගොනු කරගන්නට ඕන. බාධක මොනවද කියලා හඳුනාගෙන ඒවා දුරු කරන්නට ඕන. ඒ නිසා ප්‍රඥාවට බාධක වූ සම්මෝහ හේතුන්ගෙන් හැකියතාක් දුරු විය යුතුය. ප්‍රඥාවට හේතු වන දේ සේවනයේ කළ යුතුය. ඒ තමයි අර සාධක. ඊළඟට සත්‍යයන්ගේ දියුණුවට යහපතට සැපයට හේතු වන නිර්වද්‍ය විද්‍යා ශිල්පයන් උගත යුතුය. දැන් ප්‍රඥාව දියුණු කර ගැනීමේ ක්‍රමෝපායක් හැටියට විවිධ විද්‍යාවන් හැදෑරීම, විවිධ ශිල්ප හැදෑරීම, විවිධ භාෂා ශාස්ත්‍ර ඉගෙන ගැනීම ආදී කාරණා අපි මුලදී සාකච්ඡා කළා. එතකොට තමන්ගේ දියුණුවට, අභිවෘද්ධියට, සැපයට හේතු වෙන විදිහේ ඒ බඳු කරුණු නිර්වද්‍ය වූ කරුණු බහුලව පුරුදු පුහුණු කිරීම. ඒ සඳහා උනන්දු වෙන්න ඕනේ. එතකොට මේ ප්‍රතිපත්ති ක්‍රමයේ එක් අංගයක් හැටියට, එක කොටසක් හැටියට ඒකත් අපි මතක තියාගෙන හැකි ආකාරයෙන් පුරුදු පුහුණු කරන්න ඕනේ. දැන් මෙතනදී අපි විශේෂයෙන් සිහිපත් කරන්නට ඕන මේ අපේ මනසේ උනත් එක්තරා වැරදි අදහසක් කාලයක් තිබුණා. ඒ තමයි දැන් භික්ෂුන් වහන්සේ නමක් හැටියට සහ පුද්ගලෙක් කෙනෙක් හැටියට ගත්තහම අපි මේ ලෝකේ හැම දෙයක්ම ඉතින් ඉගෙන ගන්න ඒවට නිකන් දඟලන්න ඕනේ. අපට අදාළ ඒ සීමා සහිත කොටස ඉගෙන ගත්තාම ඇති. අනිත් එක තමයි සමහර දේවල් අපි දැනගත්තාම ඒවා නිකන් අනවශ්‍ය කරදර ඇති වෙනවා කියන අදහසක් මගේ මනසේ තිබුණා. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් භාෂා කීපයක් දැනගත්තාම දැන් සිංහල භාෂාව දැනගෙන ඉතින් සිංහල කතා කරන අය නිතර කතා කරලා ඒගොල්ලන්ගේ ජීවිතේ ගැටලු ප්‍රශ්න ඒවා අහනවා. ඉතින් මට හිතෙච්ච දේ තමයි දැන් තව භාෂාවක් ඉගෙන ගත්තාම ඉතින් ඒ භාෂාව දන්න අයත් එතකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්නත් කියන්නේ. එතකොට තවත් අපිට තියෙන විවේකය නැති වෙනවා. තවත් කාලේ ඒවට ඇහිරිලා යනවා. එතකොට නිකන් වැඩි වෙන එක කාර්ය බහුල වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේක භාෂාවක් දැනගෙන අපිට අවශ්‍ය කටයුතු ටික කරගත්තා. අපිට ධර්මයේ දැනගන්න ඉතින් මේ සිංහල භාෂාව ඉගෙන ගත්තාම හොඳටම ඇති. ඒ නිසා ඒ වැඩි දේවල් වලට යන්න ඕනේ. ඒවට ගියාම නිකන් අනවශ්‍ය කරදර බාධක ගොඩක් තමයි පැටලෙන්නේ. කාර්ය බහුල වෙනවා. ජීවිතේ බොහොම සංකීර්ණ වෙනවා. ඒ නිසා ඒව ඕනේ නෑ වගේ අදහසක් දීර්ඝ කාලයක් මගේ මනසෙත් තිබුණා. ඉතින් නමුත් කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරත් එක්කලා අපි උනත් තේරුම් ගත්ත ප්‍රායෝගිකව එහෙම නෙමෙයි. ඒ යම්කිසි භාෂාවක් දැනගෙන තිබීම වරදක් නෙමෙයි. හැබැයි අපිට ප්‍රශ්නේ වෙන්නේ අපි බොහෝ දේවල් දන්නවා අපිට ගොඩක් කෞශල්‍ය තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කළාම අනිත් අය අපෙන් වැඩ ගන්න වෑයම් කරන අවස්ථා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ වැඩ ටික ඔක්කොම අපි ලව්ව කරගන්නට උත්සාහ කරනවා. එතකොට ඒ නිසා තමයි අපි හැමතිස්සෙම සිහිපත් කරන්නේ අපිට ගුණය තියෙන්නත් ඕන නුවණ තියෙන්නත් ඕන. අනිත් අයට උදව් කරන එක වරදක් නෙමෙයි. අනිත් අයගේ කටයුතු කරලා දෙන එක වරදක් නෙමෙයි. නමුත් අපිට සියලු දෙනාගේම කටයුතු කරන්නටත් බෑ. අපිට කළ හැකි ප්‍රමාණය සීමිතයිනේ. එතකොට අපි කාර්ය බහුල නොවි, අපි ව්‍යාකූල නොවි, ඒ වගේම අපි මානසික ආතතියටපත් නොවි, අපිට දරන්න පුළුවන්, ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රමාණය කොතෙක්ද කියලා හඳුනාගෙන ඒ ප්‍රමාණයට වැඩ කටයුතු සමතුලිත කරගන්න අපිට ප්‍රඥාව තියෙනවා. හැබැයි එහෙමයි කියලා අපේ කෞශල්‍යයන් අපි මොට කරගත්තොත්, ඒ හැකියාවන් නැති කරගත්තොත්, කුසලතා අපි හීන කරගත්තොත් ඒක අපට යම්කිසි බාධකයක් වෙනවා. දැන් ඒ වැරදි ක්‍රියාව මම මගේ ජීවිතේ බොහෝ අවස්ථාවල කරලා තියෙනවා. ඒවා පසුව දැනගත්තට පස්සේ ඒවා සංශෝධනය කරගෙන තියෙනවා. දැන් අපි අධ්‍යාපනයේ ලැබුවේ ප්‍රාචීන අංශයෙන්. එතකොට ප්‍රාචීන ප්‍රාරම්භය කරලා මධ්‍යමයේ කරලා ඊළඟට අවසාන විභාගය කරන්න තියෙන්නේ. එතකොට අවසාන විභාගය තමයි රාජකීය පඬිතු විභාගය කියලා කියන්නේ. එතකොට මේ මධ්‍යම කරනකොට අපට ඕන ටිකක් භාවනා කරන්න යන්න, ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්න. එතකොට අපි කරපු දේ දැන් අර මධ්‍යම විභාගේ පාස් වුණොත් අපට අනිවාර්යෙන් අවසානයේ කරන්න වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි මේ විභාගේ සම්පූර්ණ නොකර ඉන්න එක.
එතකොට ඒ හැකියාව ඒ සුදුසුකම මට නැති නිසා ඊළඟ අවස්ථාවට යන්න බෑ. එතකොට මේ ප්‍රශ්නේ ඉබේම විසඳෙනවා. එතකොට කවුරුත් මට ඊළඟ ටික ඉගෙන ගන්න කියලා බල කරන්න යන්නේ නැහැ. මොකද මේකත් නැති නිසා. ඉතින් අන්න එහෙම මම තීරණ ගත්ත අවස්ථා තිබුණා. ඉතින් ඒවා කොච්චර අර එක පැත්තක් ගැන හිතලා එහෙම කළාට ඒක යෝග්‍ය දෙයක් නෙමෙයි කියලා වැටහුණාට පස්සේ නැවත අපි ශාස්ත්‍රීය අධ්‍යයන කටයුතු ආරම්භ කරගෙන ගියා. ඉතින් ඒවා අපිට අර කරුණු හැටියට කිව්වට ඒවා ප්‍රායෝගිකව වටහාගෙන සමබරව ජීවත් වෙන්න ඒක පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපත්ති ක්‍රමය කියලා කියන්නේ අපේ ජීවිතේ අපි විවිධ භාෂාවන් ඉගෙන ගන්න ඕන. භාෂාවන් ඉගෙන ගැනීම වරදක් නෙමෙයි. හැබැයි ඒවා හැමතිස්සෙම අපි මේ භාෂාවන් දන්නවා කියලා ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා අනිත් අයගේ වැඩ ඔක්කොම පටලවාගෙන අපිට ಗುಣධම් වඩන්න නැතුව භාවනාවක් කරන්න නැතුව කාර්ය බහුල වෙලා මානසික ආතතියටපත් වෙලා එහෙම වෙන්න කියන එක නෙවෙයි. කෞශල්‍ය අපි ළඟ ගොඩනගා ගන්නට ඕන, ඊට අදාළ ප්‍රඥාව ගොඩනගා ගන්නට ඕන. නමුත් ඒවා ප්‍රදර්ශනය කරන්නේ මේ අවශ්‍ය මොහොතේදී Tamanගෙත් අනුන්ගෙත් යහපත උදෙසා ක්‍රියාත්මක වෙන්නටයි ඒවා අවශ්‍ය කරන්නේ. එතකොට හොඳයි. පොඩි තාක්ෂණික ගැටලුවක් මතුවුණා. දැන් මම හිතන්නේ හැම දිනකටම ඇහෙනවා ඇති. එතකොට සමහර කාරණා අපි මේ විදිහට අපට දැනුම හැකියාව තියෙන බව අපි ලෝකේ අනිත් අයට ප්‍රදර්ශනය කරන්න ගියොත් තමයි ඒගොල්ලෝ සමහර වෙලාවට අනවශ්‍ය තරම් අපෙන් දේවල් අපේක්ෂා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට තමයි මේ කාර්ය බහුලත්වයත් එක්කලා අපිට අර සැහැල්ලු බව නැතුව ගිහිල්ලා යම් ගැටලු මතුවෙන්නේ. ඉතින් එහෙම නැතුව අපි තුල අපි ළඟ යම් හැකියාවන් ඇති කරගන්න ඕන, කෞශල්‍යයන් දියුණු කරගන්න ඕන, දැනුම ඇති කරගන්න ඕන, භාෂා ශාස්ත්‍ර ඉගෙන ගන්නට ඕන. ඒවා අවශ්‍ය වෙලාවට තමන්ගෙත් අන් අයගෙත් යහපත පිණිස පාවිච්චි කරන්න. එහෙම නැතුව ඒවා නිසා අපි පීඩාවටපත් වෙන්න ඕන කියන එක නෙමෙයි. ඉතින් ඒ බව හරියට තේරුම් ගත්තාම අපිට මේ ගැටලුව निराකරණය කරගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් හැටියට අපි සිහිපත් කළේ අපි ළඟ වුණත් ඒ විදිහේ වැරදි ආකල්පයක් තිබුණා. ඒ හැකියාවන් සහ යම් දැනුම් සම්භාරයන් වැඩි වෙනකොට ඒක නිකන් අපට කරදරයක් වෙයි, පීඩාවක් වෙයි කියන එක. එහෙම වෙන්නේ අපි ඒවා ප්‍රඥාවෙන් පරිහරණය කළේ නැතිනම්. එහෙම නැත්නම් තමන්ගේ ඥානය වර්ධනය කර ගැනීම සඳහා තමන්ගේ පාරමිතා සම්පාදනය කර ගැනීම සඳහා ඒ හැම ක්ෂේත්‍රයක් පිළිබඳවම හේතුඵල ඥානය අවබෝධ කර ගැනීම සඳහා අපට මේ මූලික දැනුම හැකියාව ඒවා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒවා තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස පාවිච්චි කරන්න ස්ථානෝචිතව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. එතකොට නායක හඳුරු මෙතන සිහිපත් කරනවා විවිධ විද්‍යා ශිල්ප ඉගෙන ගැනීම ඊළඟට ධර්මයේ පැහැදිලි කරන මූලික කාරණා වැදගත්ම කාරණා කිහිපයක් මෙහිදී සිහිපත් කරනවා. ප්‍රඥාව ඇති කර ගැනීමේදී අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ගැන. ඒවා අපි කාගෙත් අවධානයට යොමු විය යුතු කරුණු. ඒ තමයි ස්කන්ධ පසය, ආයතන 12, ධාතු 18, ඉන්ද්‍රිය 22, චතුරාර්ය සත්‍යය, ප්‍රතීත්‍ය සමුප්පාදය, සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්මයෝය යන මේවා උගත යුතුය. ත්‍රිපිටක ධර්මයන් හැකිතාක් උගත යුතුය. දැන් එතකොට අර බාහිර විෂය පිළිබඳව, බාහිර භාෂා ශාස්ත්‍ර පිළිබඳව නිපුණත්වය ඇති කර ගැනීමත් අපට හේතුඵල අවබෝධය සඳහා විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් ප්‍රඥාවෙන් අවබෝධ කරන්නේ මොනවද කියලා මුලින්ම දෙවනි සතියේ අපි සාකච්ඡා කරද්දී පැහැදිලි කළා. සංස්කාර, විකාර, ලක්ෂණ, නිර්වාණ, ප්‍රඥප්ති කියලා කාරණා පහ. එතනදී සංස්කාර කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයන්ගෙන් දේවල් ගොඩ නැගෙන ආකාරය. එතකොට ලෞකික කරුණු පිළිබඳවත් මෙලවට පරලොවට අදාළ හැම කාරණේ පිළිබඳව දහම් කරුණු ගැන විතරක් නෙමෙයි ජීවිතේ තමන් ඇසුරු නිසුරු කරන හැම දෙයක්ම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා
තේරුම් ගැනීම අර සංස්කාර වශයෙන් ලෝකය අවබෝධ කරගන්න අපට වැදගත් වෙනවා. ඊළඟට ප්‍රඥප්ති කියලා කිව්වේ ලෝක සම්මුති. ඒතර භාෂා ශාස්ත්‍ර ඉගෙන ගැනීම, විවිධ විෂයන් ඉගෙන ගැනීම අපට වැදගත් වෙනවා ඒ ලෝක සම්මුති හඳුනා ගන්නට. ඉතින් ඒවත් ප්‍රඥාව දියුණු වීමේ කාරණා. දැන් මෙතන ඊළඟට කියන්නේ ඍජුවම ධර්මයට නිවනට සම්බන්ධ කාරණා පිළිබඳව. එතකොට මේ දෙපැත්තම අපට වැදගත් වෙනවා ප්‍රගුණ කිරීම ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා. එතකොට ස්කන්ධ පහ, ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ සත්‍යයේ පුද්ගලයෙක් හැටියට අපි හඳුනාගෙන ඉන්න මේ කෙනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන කෙනෙක් හෝ සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ නැහැ. මෙතන තියෙන්නේ ස්කන්ධ පහක්. ස්කන්ධ කියලා කියන්නේ ගොඩවල් පහක්. එතකොට ඒ තමයි රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. නාම එක රූප එක ගොඩක් සහ නාම ගොඩවල් හතරක්. එතකොට ඒ විදිහට ගොඩවල් පහක්. ඒක තමයි ස්කන්ධ පහ කියන්නේ පංචස්කන්ධය. එතකොට ඒ පිළිබඳව හොඳ නිපුණත්වයක් ඇති වෙන්නට ඕන. එතකොට තමයි අර සත්පුද්ගල ස්වභාවයෙන් අපේ සිත නිදහස් වෙලා මෙහි පවතින්නේ ස්කන්ධ සමූහයක් පමණයි කියන බව හරියට තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ප්‍රඥාව දියුණු කර ගන්නට අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඊළඟට ආයතන 12. ආයතන 12 කියලා කියන්නේ ඒ පංචස්කන්ධයේ හැටියට බෙදාපු නාම රූප ධර්ම මුලින්ම නාම රූප හැටියට දෙකට බෙදනවා. ඒ නාම රූප ධර්ම ටිකම තමයි ස්කන්ධ පහක් හැටියට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා බෙදා දක්වන්නේ. ඊළඟට ඒ නාම රූප හැටියට අපි බෙදාගත්තු ඒ කාරණා ටිකම තමයි නැවත ආයතන 12ක් හැටියට. ඒ කියන්නේ චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන කියලා මේ තමන් සම්බන්ධ ආයතන 6ක් තියෙනවා. ඒවාට අරමුණු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන 6ක් තියෙනවා. ඒතර ඔය ආයතන 12 තමයි ද්වාදස ආයතන කියලා කියන්නේ. එතකොට දැන් මේ අපි මේ සත්වයේ පුද්ගලයක ආත්මයක් හැටියට හඳුනා ගන්නා මේ කෙනෙක් හැටියට හඳුනා ගන්නා මේ පුඤ්ජය එක් එක් ආකාරයෙන් බෙදා දක්වන විදිහ තමයි මේ. නාම රූප වශයෙන්, පංචස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් මේ විවිධ ක්‍රම වලින් බෙදා දක්වනවා. මේ බෙදා දක්වන ක්‍රම ගැන ඉගෙන ගන්න තමයි අපිට යථාර්ථය දැකීමේ නිවැරදි ප්‍රඥාව අවදි වෙන්නේ. ඒ සඳහා තමයි මේවා පිළිබඳව දැනුම වැටහීම අවශ්‍ය වෙන්නේ. ඒ දැනුම වැටහීම තමයි පසු කලෙක අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධය සඳහා විනිවිද දැකීම සඳහා උපකාර වෙන්නේ. ඉතින් මේවා ඍජුවම ප්‍රඥාවට අදාළ වෙන කාරණා. මුලින් කිව්ව කාරණා අදාළ නොවනව නෙමෙයි. ඒවා ලෞකික කටයුතු සඳහා සහ කෙලස් වැඩෙන්නටත් ඒ බාහිර ශිල්ප ශාස්ත්‍රය ගැනීම උදව් වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාව දියුණු කරගන්නටත් සහාය කරගන්න පුළුවන්. නමුත් මේ ස්කන්ධ ධාතු ආයතන වගේ දේවල් අධ්‍යයනය කිරීම කෙලස් වැඩෙන්නට නෙමෙයි. ඒවා ඍජුවම ගැඹුරු ප්‍රඥාව අවදි කරන්න ඍජුවම විමුක්තිය සඳහා උපකාර වෙන කාරණා. එනිසා මේවා ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. ඒවා පිළිබඳව ශ්‍රවණය කිරීම, පොතපතින් කියවලා ඉගෙන ගැනීම, සිතලා කල්පනා කරලා තේරුම් ගැනීම, භාවනාව තුළින් ඒ කියන්නේ සති සම්පජඤ්ඤයේ යුක්තව ප්‍රත්‍යක්ෂ කරන්නට උත්සාහ කිරීම. එතකොට මේ සියල්ලක්ම ප්‍රඥාව දියුණු වීමේ ප්‍රතිපත්ති ක්‍රමයයි, වැඩපිළිවෙලයි. ඒ සඳහා උත්සාහවත් විය යුතුයි. එතකොට ආයතන 12 කියලා කිව්වේ ওই විදිහට චක්කසෝත ඝාන જીවහා කාය මන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ 12. ඒවට ආයතන කියලා කියන්නේ කෙලෙස් උපදින්නට හේතු වෙනවා, සිත් උපදින්නට හේතු වෙනවා. මේ සමස්ත පංචස්කන්ධය පිළිබඳවම වැඩපිළිවෙල, ක්‍රියාවලිය සමස්තයම ක්‍රියාත්මක වෙන්නේ ඔය 12 මූලික කොටගෙන. ඔයිට එහා සත්‍යයකුත් නැහැ, ඔයිට එහා පුද්ගලයෙකුත් නැහැ, ඔයිට එහා ලෝකයකුත් නැහැ, ඔයිට එහා තමන් කියලාවත් අනුන් කියලාවත් ඊට මේන් පරිබාහිරව මොකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල දේශනා කරනවා මහන්නේ මම නුඹලාට සියල්ල දේශනා කරනවා. ඒ සියල්ල කියලා දේශනා කරන්නේ ඔය ආයතන 12. එතකොට ඔය 12ට බෙදුවෙන් පස්සේ ආය තවත් සියල්ලට අයිති තව මොකක්වත් අමතර ඉතුරු වෙලා නැහැ. ඔය 12ට බෙදුවෙන් පස්සේ ලෝකේ සමස්ත විශ්වයේ සියල්ලම ඔය 12ට අපිට වෙන් කරන්න පුළුවන්, බෙදා දක්වන්නට පුළුවන්. ඒ නිසා සියල්ල යනු
කොමක්ද කියලා විමසුවොත් මේ ආයතන 12 දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ධාතු 18 ධාතු 18 කියනකොට අර ආයතන 12ට තව එකතු වෙනවා චක්කු ආයතනය, රූප ආයතනය, ඊළඟට චක්කු විඥාන. චක්කු විඥානය එකතුනෙන් පස්සේ එතකොට එක ආයතනයක් සම්බන්ධව කාරණා තුනක් ගොනු වෙනවා. ඒතර ඒවා තමයි ධාතු හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ 18ක් හැටියට දක්වන තැන ආයතන කියලා නෙමෙයි දක්වන්නේ ධාතු කියලා. ධාතු කියලා කියන්නේ තම තමන්ගේ අනන්‍ය ස්වરૂපය දරන. ඒ කියන්නේ මේ ලෝකේ යම්කිසි මූල ධාතුවක්. එහෙම නැත්නම් තමන්ට ආවේනික අනන්‍යතාවයක් සහිත යම් ධර්මයක් පවතිනවද ඒවා ධාතු කියන නමින් හඳුන්වනවා. දැන් චක්කු කියලා කියන්නේ ඒ දර්ශනය කරන ස්වභාවය ඇති ධර්මතාවය තමයි එහි ක්‍රියාකාරීත්වය. එතකොට ඒ ස්වરૂපයෙන් යුක්ත දේ තමයි චක්කු ධාතු. රූප ධාතු කියලා කියන්නේ ඇසට අරමුණු වෙන ස්වરૂපයෙන් යුක්ත ධර්මය. එතකොට ඒක රූප ධාතු. එතකොට මේ චක්කු සහ රූප එකතු වෙලා එය හඳුනා ගන්නා ආකාරයෙන් ඇති වෙන මනෝභාවය චක්කු විඥාන ධාතු. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ඊළඟට ඝාන ධාතු, ගන්ධ ධාතු, ඝාන විඥාන ධාතු. જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු. ඊළඟට කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. ඊළඟට මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. මේ විදිහට මේ ෂඩේන්ද්‍රයන්ම සම්බන්ධ කොටගෙන ඒවට අරමුණු වෙන ආරම්මන ඒවා ඇසුරු කොට පහළ වෙන්නා වූ සිත් ටිකත් සියල්ලම ගත්තහම ධාතු 18ක් හැටියට. එතකොට දැන් තවත් අවස්ථාවක අපට පුළුවන් මේ ලෝකයේ සියල්ල කියන්නේ කුමක්ද කියලා විමසුවොත් මේ ධාතු 18. ඒ කියන්නේ මේ 18 ආකාරයකින් බෙදා දක්වලා තියෙන ධාතු ටික. එතකොට ඒ තමයි සියල්ල. එහෙම නැත්නම් මේ 12 ආකාරයකින් බෙදා දක්වලා තියෙන මේ ආයතන 12 ඒ තමයි සියල්ල. එහෙම නැත්නම් පංචස්කන්ධය වශයෙන් බෙදා තියෙන මේ ස්කන්ධ පහ ඒ තමයි සියල්ල. එහෙම නැත්නම් නාම රූප වශයෙන් බෙදා දක්වලා තියෙන මේ කොටස් දෙක ඒ තමයි සියල්ල. නාම රූප කිව්වහම ওই දෙකට ඇතුළත් නොවන කිසිවක් මේ විශ්වයේ කොතරකවත් නැහැ. පංචස්කන්ධ කිව්වහම ඒ පහට ඇතුළත් නොවන කිසිවක් කොහෙවත් නැහැ. ආයතන 12 කියලා ගත්තාම ඒ 12ට ඇතුළත් නොවන කිසිවක් නැහැ. 18 ධාතු කියලා ගත්තාම ඒ 18ට ඇතුළත් නොවන කිසිවක් මේ විශ්වයේ නැහැ. ඒ නිසා ලෝකයේ සියල්ල පිළිබඳව කතා කරනකොට ඒ සියල්ල ඒ සමස්තය බෙදා දක්වන ක්‍රම තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ආත්මයක් හැටියට, ද්‍රව්‍ය හැටියට, ගහකොළ, ගේදොර, ඉරහඳ තාරකා, පෘථුවි මේ ආදී වශයෙන් අපට පෙනෙන, දැනෙන මේ සියල්ලම ඊටාම සියුම් ධාතු කොටස් වලින් හැදිච්ච ඒක රාශී වෙච්ච දේවල් කියන බව හරියට වටහා ගන්නට පුළුවන් වෙන්නේ මේ විදිහට බෙදා බැලුවොත් විතරයි. එතකොට එය බුදුදහමේ හඳුන්වන්නේ විශ්ලේෂණ න්‍යාය කියලා. විශ්ලේෂණ කියලා කියන්නේ ඔක්කොම බෙදා බලනවා. කොටස් කර බලනවා. වෙන් කර බලනවා. ඒ විශ්ලේෂී න්‍යායෙන් තමයි අපිට මේ සත්ත්ව පුද්ගල ආත්ම සංඥාව දුරු කරන්න පුළුවන් වෙන්නේ. ඝන සංඥාව කියලා කියන්නේ අපේ ඉන්ද්‍රියන්ට මේ ධාතු වල සූක්ෂම ස්වභාවය ගෝචර වෙන්නේ නැහැ. ඒ සූක්ෂම ස්වභාවය ගෝචර වෙන්නේ නැත්තේ ඒවා ඝන සංඥාවෙන් වැහිලා තියෙනවා. ඝන සංඥාව කියලා කියන්නේ එකට ඒක රාශී වීම නිසා අපිට එකක් වගේ පේනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් ගිනි පෙනෙල්ලක් අරගෙන රාත්‍රී කාලේ ඒ ගිනි පෙනෙල්ල නිකන් මෙහෙම ඉස්සරහට දිගු කළොත් අපිට එක ගිනි පුලිඟුවක් විතරයි පෙනෙන්නේ. දැන් ඒ ගිනි පෙනෙල්ල වේගවත්ව කැරකුවොත් අපිට ගිනි පෙනෙල්ලක් ගිනි පුලිඟුවක් නෙමෙයි පෙනෙන්නේ. අපිට පෙනෙන්නේ ගිනි වලල්ලක්. එතකොට ගිනි වලල්ලක් පෙනුනට ඇත්තට මෙතන ගිනි වලල්ලක් නැහැ. තියෙන්නේ ගිනි පුලිඟුවක් විතරයි. එතකොට ගිනි පුලිඟුව කියන එක නොපෙනී ගිහිල්ලා අපිට ගිනි වලල්ලක් තමයි නේත්‍රයට ගෝචර වෙන්නේ. ඒ මොකද අර වේගවත් බවත් එක්කලා අන්තරය නොපෙනී යනවා. නොපෙනී ගිය ගමන් අපිට ඒක ඝනව තමයි අර ඡායාව පෙනෙන්නේ.
ඒ තමයි ඝන සංඥා. ඒතර අර වෙන වෙනම පවතින එක් එක් තැන නැවත නැවත වේගවත් හට ගන්නා ගිනි පුළිඟු ටික අපිට එක ගිනි වලල්ලක් වගේ පෙනෙන්නට. ඒ මොකද අර ඝන සංඥාවෙන් අපේ ඉන්ද්‍රියන් ආවරණය කරන නිසා. ඊළඟට අපි හිතමු වැලි ටිකක් අරගෙන අපි මේ වැලි ටික මොකක් හරි සිදුරකින් අඛණ්ඩව හැලෙන්න සලසනවා. එතකොට අපිට වැලි කැට වැටෙනවයි කියන සංඥාව වෙනුවට නිකන් වැලි කූරක් වැටෙනවා වගේ සංඥාවක් එනවා. ඊළඟට වතුර අරගෙන වතුර ගත්තාම ඉතා කුඩා අංශු එහි පවතින්නේ. නමුත් අපි භාජනයකින් වතුර හලනකොට දිය කඳක් කියන සංඥාව ඇති වෙනවා. අන්න ඒ විදිහට ඊළඟට අපි දැන් ගත්තාම කන්දක් ගත්තාම අපිට එක කන්දක් පේනවා. හැබැයි ළඟට ගිහිල්ලා බැලුවොත් ඒකේ ගස් තියෙනවා, ගල් තියෙනවා, පොඩි පැලෑටි තියෙනවා, වැලි කැට තියෙනවා, පස් තියෙනවා, ගොඩාක් ಜಾති එකතු වෙලා තියෙනවා. නමුත් ඈතින් බලනකොට අපිට එක කන්දක් කියන සංඥාව තමයි එන්නේ. අන්න ඒ වගේ තමයි මේ ඊතා සූක්ෂම කොටස් වලින් සැදිලා තියෙන මේ පංචස්කන්ධය අපිට සත්වයක් හැටියට, පුද්ගලයෙක් හැටියට, ආත්මයක් හැටියට වැරදි විදිහට අර ඝන සංඥාවෙන් වැහිලා තමයි පෙනෙන්නේ. ඒ වැරදි වැටහීම දුරු කරලා යථාර්ථය අවබෝධ කරන්න, ප්‍රඥාව අවදි කරන්න නම් විශ්ලේෂණය කරලා බෙද බෙදා බලන්නට ඕන. නාම රූප වශයෙන්, ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන් බෙදා බලන්නට ඕන. ඒකයි මෙතන මේ පැහැදිලි කරන්නේ. ඊළඟට ඉන්ද්‍රිය දෙවිස්ස. ඉන්ද්‍රිය වශයෙන් බෙදා බලන්නට ඕන. ඉන්ද්‍රිය කියලා කියන්නේ අධිපති භාවය දක්වන කරුණ. ඒ කියන්නේ දැන් අපට මේවා නිකම්ම නාම රූප ධර්ම කියලා කිව්වට හරියට මේක තේරෙන්නේ නැති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ නාම රූප ධර්ම හසුරුවන යම් යම් මූලික නාම රූප තියෙනවා. ඒවා තමයි ආධිපත්‍ය දරන්නේ. එතකොට අවශේෂ නාම රූප ධර්මයන් Tamanට අනුකූල කරගැනීමේ හැකියාවක් තියෙන නාම රූප ධර්ම තියෙනවා. ඒවට තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. එතකොට අන්නේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයෙන් මත චිත්තචෛතසික ධර්මයන් අවශ්‍ය දිශාවන්ට හසුරවන්නට පුළුවන්. ඉතින් එහෙම හසුරවනකොට මෙතන මේ සත්වයේ පුද්ගලයෙක් නැති නාම රූප ධර්ම ටිකක් කියන එක කොච්චර කිව්වත් අපිට ඒක වැටහෙන්නේ නැතුව මෙතන නිකන් කෙනෙක් ක්‍රියාත්මක වෙනවා වගේ සංඥාවක් අපිට එනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි කල්පනා කරනවා අපි නිවන් දකින්න ඕන. දැන් නිවන් දකින්න ඕන කියලා කල්පනා කළාම දැන් මෙතන සත්‍යයකුත් නැතිනම්, පුද්ගලයෙකුත් නැතිනම්, ආත්මයකුත් නැතිනම්, කෙනෙකුත් නැතිනම්, මම කියලා කෙනෙකුත් නැත්නම් දැන් ඒතර කවුද නිවන් දකින්නේ? දැන් මේ ප්‍රශ්නේ අපිට එනවා. දැන් ඒ නිසා තමයි අපිට හිතෙන්නේ දැන් මේ මම නිවන් දකින්න. ඒතකොට දැන් මම කියලා කෙනෙක් තමයි මේ නිවන් දකින්න උත්සාහ කරන්නේ. එහෙම එකක් තමයි අපිට හිතෙන්නේ. දැන් මම දියුණු වෙන්නට උත්සාහ කරනවා. ඉතින් මම කියලා කෙනෙක් නැත්තම් දැන් කවුද දියුණු වෙන්නේ එතන? ඒ ගැටලුව අපිට හැමතිස්සෙම මානසික වශයෙන් මතුවෙනවා. ඇයි ඒ මතුවෙන්නේ? සත්පුද්ගල ස්වභාවයෙන් විනිර්මුක්තව මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? එතකොට කෙනෙක් දියුණු වෙන්නේ කොහොමද? කෙනෙක් නිවන් දකින්නේ කොහොමද? කෙනෙක් සසර පවතින්නේ කොහොමද? ඉතින් කෙනෙක් නැතිනම් අන්නේ ප්‍රශ්නේ විසඳ ගන්න අපිට පුළුවන් වෙන්නේ මේ නාම රූප ධර්ම වල ආධිපත්‍ය දරන කරුණු හරියට වටහා ගත්තා. ඒ ආධිපත්‍ය දරන කරුණු මූලික වෙලා අවශේෂ නාම රූප ධර්මයන් අදාළ දිශාවට හසුරුවනවා. දැන් අපි අහලා තියෙනවා නිවන් දකින්නට නම් ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්න. එතන නිවනට අදාළ ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වන කරුණු පහක් තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට සද්ධාව අපේ මනසේ මතුනහම අවශේෂ චිත්තචෛතසික ධර්මයන් මේ සද්ධාවට අනුව හසුරුවනවා. එතකොට දැන් මේ මම නිවන් දකින්නවා කියලා උඩ පැන්නට දැඟලුවට හරියන්නේ නැහැ. අර සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් හැටියට දියුණු කරගත්තොත් ඒ සද්ධාව විසින් තමයි මේ චිත්තචෛතසික ධර්මයන් විමුක්තිය පැත්තට හසුරුවන්නේ. සද්ධාව දියුණු කරගත්තේ නැතිනම් මම නිවන් දකින්නවා කියලා හිතාගෙන හිටියට විමුක්තිය පැත්තට නෙමෙයි චිත්තචෛතසික ධර්ම හසුරුවන්නේ සංසාරයේ පැත්තටයි. එතකොට ඒ නිසා නිවන් දැකීම සම්බන්ධව මම හෝ සත්වයක් හෝ පුද්ගලයෙක් නෙමෙයි මූලිකත්වයේ ගන්නෙ සද්ධාව කියන ධර්මය. ඊළඟට ඒ වගේ මූලිකත්වයේ ගන්න තව ධර්මයක් තියෙනවා විරිය, වීර්ය. එතකොට ඒ වීර්යෙහි කුසල වීර්ය. කුසල වීර්ය හරියට වැඩුණොත් ඒ කුසල වීර්යයට අනුකූලව අවශේෂ චිත්තචෛතසික ධර්මයන් හසුරුවනවා. අකුසල වීර්ය වැඩුණොත් ඒ අකුසල වීර්යයට අනුකූලව චිත්තචෛතසික ධර්මයන් හසුරුවනවා.
ඉතින් අකුසල වීර්ය වැඩුණොත් අපාගාමී පැත්තට ඒ පුද්ගලයාව හසුරුවනෝ, කුසල වීර්ය වැඩුණොත් සුගතිය පැත්තට, නිවන පැත්තට හසුරුවනවා. දැන් මම නිවන් දකිනවා, මම අපාගත වෙනවා කියන එකක් නෙමෙයි. ඒ නාම රූප ධර්මයන් ඒ දිශාවට හසුරුවන්නේ අර ඉන්ද්‍රිය ධර්ම විසින්. ඒ නිසා වීර්ය කියලා කියන්නේ ප්‍රබල සාධකයක්, ආධිපත්‍ය දරන කාරණයක්. සද්ධා, විරිය. ඊළඟට සතිය. සතිය ඍජුවම ස්වර්ග මොක්ෂ පැත්තට තමයි හසුරුවන්නේ. එතකොට සුගතිය පැත්තට, නිවන පැත්තට අපේ මනස හසුරුවන්නට, ගෙන යන්නට, ඒ සඳහා නායකත්වය දෙන්නට සමත් වෙන ප්‍රධාන ධර්මයක් තමයි සතිය කියලා කියන්නේ. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරන ඒ කායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය. මේ සත්‍යයේ විසුද්ධියට එකම මාර්ගය මේ සිහිය දියුණු කිරීම. ඒක තමයි අනිවාර්යයෙන්ම නිවන සඳහා අවශ්‍ය වෙන්නේ කියලා. ඊළඟට සමාධිය කියලා කියන්නේ කුසල චිත්ත ඒකාග්‍රතාවය. කුසල චිත්ත ඒකාග්‍රතාවය වැඩුණොත් ඒ ඒකාග්‍රතාවයට අනුව මේ නාම රූප ධර්ම හසුරුවනවා විමුක්තිය පැත්තට, ස්වර්ග මෝක්ෂ පැත්තට හසුරුවනවා. හැබැයි අකුසල සමාධිය වැඩුණොත් ඒ අකුසලයට එක්කත් සමාධිය වෙන්න. මොකද අපි මේවා කතා කරලා තියෙනවා ඒකාග්‍රතාවය කියලා කියන්නේ සම්චිත්ත සාධාරණ චෛතසික. කුසල අකුසල දෙකේම ඇති වෙනවා. ඒතකොට අකුසල සිතත් එක්ක ඒකාග්‍රතාවයේ යෙදුනොත් අපාය පැත්තට අපිව මෙහෙවනවා. කුසලයට එක්කලා ඒකාග්‍රතාවයේ වැඩුණොත් ඒ නාම රූප ධර්ම ස්වර්ගයේ පැත්තට, ඒ කියන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, විමුක්තිය පැත්තට හසුරවන්නට සමත්යි. ඊළඟට ප්‍රධාන වැදගත්ම කාරණය තමයි ප්‍රඥාව. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට හරියට දියුණු වුණොත් ඒ ප්‍රඥාවෙන් තමයි පුද්ගලයා විමුක්තිය පැත්තට හසුරුවන්නේ. නිවැරදිව කටයුතු කරන්න හසුරුවන්නේ. එතකොට සත්‍යයක් පුද්ගලික ආත්මයක් නැහැ. නමුත් මේ නාම රූප ධර්ම ටික ප්‍රඥාවට අනුව හැසිරුණොත් විමුක්තිය පැත්තට, යහපත පැත්තට, ප්‍රඥාවෙන් තොරව හැසිරුණොත්, අවිද්‍යාවෙන්, මෝහයෙන් හැසිරුණොත් සසර පැත්තට, අපාගාමී පැත්තට තමයි නැඹුරු වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට නිවන් දකින්නට උදව් වෙන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. නමුත් දැන් අභිධර්මයේදී කියවෙනවා ඉන්ද්‍රිය ධර්ම 22ක් පිළිබඳව. ඉන්ද්‍රිය ධර්ම 22ක් කියලා කියන්නේ දැන් ඔය කියපු කාරණා අපට නිවන් දකින්නට උදව් වෙන ඉන්ද්‍රිය. ඊට අමතරව මේ නාම රූප ධර්මයන් හසුරුවන්නට, නිවන දෙසට හෝ, සසර දෙසට හෝ, අපායට හෝ, ස්වර්ගයට හෝ, මේ කොතනකට හෝ මෙහෙවන්නට මූලික වෙන කාරණා 12ක් තියෙනවා. නාම ධර්ම අතරත්, රූප ධර්ම අතරත්. ඒ නාම රූප ධර්ම සියල්ලම එකතු කළාම ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙන, නායකත්වයේ ගන්න, ආධිපත්‍ය ගන්න නාම රූප ධර්ම 22ක් පවතිනවා. ඒ මොනවද ඒ 22? චක්කු, සෝත, ඝාන, જીවහා, කාය, මන. ඕත් ඉන්ද්‍රිය හැටියට තමයි හඳුන්වන්නේ. දැන් අපි සාමාන්‍ය කතා බහේදී ඉන්ද්‍රිය කියලා හැඳින්වුවාම ඕවනේ හඳුනාගන්නේ. ඇස ඉන්ද්‍රියක්. කන, නාසය, දිව, කය, සිත. එතකොට ඇයි මේවා ඉන්ද්‍රිය කියලා කියන්නේ? මේවට අනුකූලව තමයි සසර හෝ නිවන හෝ මේ ඔක්කොම තීරණය වෙන්නේ. විමුක්තිය හෝ අපාය හෝ ඔක්කොම තීරණය වෙන්නේ මේවට අනුව. එතකොට දැන් අපි ඇස මුල් කරගෙන තමයි සසරේ අපි කරලා තියෙන තාකල් කුසල කර්ම චක්කු විඥාන වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. සෝත විඥාන වශයෙන් තමයි කුසල කර්ම ක්‍රියාත්මක වෙන්නේ. ඝාන විඥාන වශයෙන් තමයි කුසල කර්ම ක්‍රියාත්මක. දැන් මේවා ටිකක් තේරුම් ගන්න ඉතින් අභිධර්මයේ පිළිබඳව යම් වැටහීමක් තියෙනවා නම් තමයි පහසු වෙන්නේ. දැන් අභිධර්මයේ කියවෙනවා චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. මේ පහම තනිකරම ජනිත වෙන්නේ කර්ම විපාක හැටියට. කුසල කර්ම හෝ අකුසල කර්ම විපාක හැටියට තමයි මතුවෙන්නේ. එතකොට අපි ඇසින් රූපයක් දකින ගානේ, කනෙන් ශබ්දයක් අහන ගානේ, නාසයෙන් ආග්‍රහණයක් ලබන ගානේ, දිවෙන් රසයක් විඳින ගානේ, කයින් ස්පර්ශයක් ලබන ගානේ සාංශාරික වශයෙන් කරන ලද කුසල හෝ අකුසල කර්ම විපාක තමයි විපාකත්වයටපත් වෙන්නේ. ඒතර සත්‍යය පිළිබඳව එහෙම නැත්නම් මේ නාම රූප ධර්ම පිළිබඳ ප්‍රධානම ආධිපත්‍ය ගන්න කරුණු පහක් තමයි ඔය පංච ඉන්ද්‍රිය. ඊළඟට මනස සාංශාරිකව කරන ලද කුසල අකුසල කර්ම විපාකත්වයටපත් වෙන්නටත් හේතු වෙනවා. මෙතනදී අලුතෙන් කර්ම ජනිත කරන්නටත් හේතු වෙනවා. දැන් අර චක්කුසෝත ඝන ජීවහා කාය කියන ඒවා සාංශාරික කර්ම විපාක දෙන්න විතරයි උදව් වෙන්නේ. හැබැයි
මන කියන ඉන්ද්‍රිය සාංශාරිකව ගෙනෙන ලද කර්ම විපාක දෙන්නටත් උදව් වෙනවා. මේ ජීවිතයේ අලුත් කර්ම රැස් කරගෙන නිවනට යනවද අපායට යනවද සසරේ පවතිනවද මේවා තීරණය වෙන්නට ප්‍රධාන සාධකයක් වෙනවා. ඒ නිසා මනස ප්‍රධාන ඉන්ද්‍රිය ධර්මයක්. එතකොට චක්කුසෝත ගාන ජීවහා කාය මන කියන ඉන්ද්‍රිය 6යි. ඊළඟට ස්ත්‍රී භාව, පුරුෂ භාව, ජීවිතේන්ද්‍රිය කියලා තව රූප තුනක් තියෙනවා. ස්ත්‍රී භාව රූපය කියලා කියන්නේ දැන් මේ නාම රූප ධර්ම ස්ත්‍රියකගේ ස්වરૂපයෙන් පහළ වෙනවද? පුරුෂයෙකුගේ ස්වરૂපයෙන් පහළ වෙනවද කියලා තීරණය වෙන්නේ බාහිර ස්වરૂපය මත නෙමෙයි. ඒ රූපය ගොඩ නැගෙනකොට ඒ පංචස්කන්ධය ගොඩ නැගෙනකොට එතනට බලපාන ඉතා සූක්ෂම රූප කොටාසයක් තියෙනවා. ඒ සූක්ෂම රූප කොටාසයක් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේවෙන්ම තමයි හැදිලා තියෙන්නේ. නමුත් සාංශාරික කර්ම වේගය මත, තමන්ගේ මානසිකත්වය මත, තමන්ගේ රුචි අරුචිකම් මත ඒ පුද්ගලයා ස්ත්‍රියක් වෙනවද පුරුෂයෙක් වෙනවද? සසර කර්මය නිසාම නෙමෙයි ස්ත්‍රියක් වෙන්නේ, සසර කර්මය නිසාම නෙමෙයි පුරුෂයෙක් වෙන්නේ. සාංශාරික කර්මය කියන එක සාධකයක්. අනිත් ප්‍රධාන සාධකය තමයි තමන්ගේ මානසිකත්වය. තමන්ගේ රුචි අරුචිකම්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්ත්‍රියක් වෙන්නට ඒ ස්ත්‍රී සංකල්පන, ස්ත්‍රී මනෝභාවය ඒවා තමයි ප්‍රධාන වෙන්නේ. පුරුෂයෙක් වෙන්නට පුරුෂ සංකල්පන, පුරුෂ මනෝභාවය. ඒතර ප්‍රාර්ථනා, අදිෂ්ඨාන සාංශාරික ඒවා මුල් කොටගෙන කරන ලද කුසල අකුසල කර්ම ශක්තිය මේ සියල්ලක් Taman පුරුෂයෙක් වෙනවද ස්ත්‍රියක් වෙනවද කියලා ඒ රූප ටික හැසිරෙන්නට කර්ම වශයෙන් දායක වෙනවා. සිතුවිලි වශයෙන් දායක වෙනවා. එතකොට ඒ විදිහට කර්ම චිත්ත වශයෙන් ගොඩනගන්නා වූ ඒ ශක්තිය රූපයක් හැටියට ගොඩනගෙනකොට ඒ රූපය ස්ත්‍රියක් බවට පත් වෙනවද පුරුෂයෙක් බවට පත් වෙනවද කියන කර්මජ රූප කොටාසයක් ජනිත වෙනවා. එතකොට ඒ රූප කොටාසය මුළු කය පුරාම සූක්ෂම විදිහට ක්‍රියාත්මක වෙනවා. එය ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියන ප්‍රභේදය ඇති වෙන්නේ. එතකොට මේ පංචස්කන්ධය ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බවට පරිවර්තනය කිරීමේ නායකත්වය, මූලිකත්වය, ආධිපත්‍ය ගන්න රූපය නිසා ස්ත්‍රී භාව රූපය සහ පුරුෂ භාව රූපය ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වනවා. ඊළඟට ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රිය රූපය කියලා කියන්නේ දැන් අපි එක භවයක ඉපදුනහම මේ පංචස්කන්ධය හටගත්තාම අපි දැන් හැම විටම කතා කරනවානේ මේ හටගන්න සංස්කාර ධර්ම අනිත්‍යයිනේ, වහා බිඳී යනවා. නැවත හට ගන්නවා, නැවත බිඳී යනවා. දැන් එතකොට හටගත් නාම රූප ධර්ම බිඳී යනකොට මෙතන සත්‍යයකුත් නැත්නම්, පුද්ගලයෙකුත් නැත්නම්, ආත්මයකුත් නැත්නම්, හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නාම රූප ධර්මත් බිඳී යනවනම් දැන් මේ ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකන් මේ එක පුද්ගලයෙක් හැටියට, එක හැඩයකට, එක විදිහකට, එකම දාමයක් හැටියට කොහොමද මේක පවතින්නේ විසිරලා යන්නේ නැතුව? දැන් අලු ගොඩකට හුලං හැමුවාම මේක විසිරලා යනවා. හැබැයි පුද්ගලයෙක් හැටියට ගන්න මේ කෙනා, එහෙම නැත්නම් මේ පංචස්කන්ධය එහෙම විසිරලා යන්නේ උපතේ ඉඳලා මැරෙනකම්ම යම්කිසි ක්‍රමයකට ක්‍රියාත්මක වෙනවා. ගහක් ගත්තාම ඒක ගහ කොස් ගහ පොල් ගහක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. පොල් ගහ දෙල් ගහක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. මෙහෙම වෙනස් වෙන්නේ නැතුව කොහොමද මේවා අඛණ්ඩව පවතින්නේ? ඒ පවතින්නට ඒකට අදාළ බීජ නියාම, ඍතු නියාම ආදිය බලපවත්වනවා. අන්න ඒ වගේ මේ සත්‍යයක් පුද්ගලයෙක් හැටියට හඳුනා ගන්නා කෙනාට ඒ පංචස්කන්ධය නොනැසී අවසාන මොහොත දක්වා පවත්වාගෙන යන්නට උපකාර කරන රූපයක් තියෙනවා. ඒ රූපය තමයි ජීවිතේන්ද්‍රිය රූපයයි කියලා කියන්නේ. ජීවිතේන්ද්‍රිය රූපය විසින් තමයි මේ නාම ධර්ම, රූප ධර්ම ක්ෂණයක් පාසා බිඳි යනවා. හැබැයි අහෝසි වෙන්නේ නැතුව එක පරම්පරාවක් හැටියට මැරෙන මොහොත දක්වා දාමයක් හැටියට පවත්වාගෙන යනවා. ඒ පැවැත්වීමේ කාර්ය කරන්නේ දෙවියන් වහන්සේවත් තමන්වත් බුදුහාමුදුරුවවත් නෙමෙයි, අර ජීවිතේන්ද්‍රිය රූපේ නැමැති රූප කොටාශය විසින්. එහෙමනම් පුද්ගල ජීවිතයක් පැවැත්වීම සම්බන්ධව, නාම රූප ධර්ම නොවිසිරී පැවැත්වීම සම්බන්ධව ප්‍රබල දායකත්වයක්, ප්‍රබල අධිපති භාවයක් දරනවා කොමක් විසින්ද? අර ජීවිතේන්ද්‍රිය රූපේ විසින්. අන්න ඒ නිසා තමයි මේ ජීවිතේන්ද්‍රිය රූපය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට මෙහි පැහැදිලි කරන්නේ. ඊළඟට
දැන් අපි කතා කළා චක්කු සෝත ඝාන જીවහා කාය මන එතන 6යි. ඊළඟට ඉත්ති භාව රූප, පුරිස භාව රූප, ජීවිතේන්ද්‍රිය රූප. දැන් එතකොට එතන 9යි. ඊළඟට සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස්ස ඉන්ද්‍රිය, දෝමනස්ස ඉන්ද්‍රිය, උපේක්ඛා ඉන්ද්‍රිය. එතන තවත් 5ක්. එතකොට 9යි 5යි 14යි. එතකොට ඇයිද ඒවා ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වන්නේ? සුඛ දුක්ඛ උපේක්ඛා සෝමනස්ස දෝමනස්ස කියන මේ කාරණා පුද්ගලයාගේ මනෝභාවය හසුරවන්නට ප්‍රධාන සාධක වෙනවා. ඇයිද? Tamanට දැනෙන්නේ දුක්ඛ වේදනාවක්ද? ඒ දුක්ඛ වේදනාව මත තමයි අපේ මනස ප්‍රතිචාර දක්වන්නේ. දැනෙන්නේ සුඛ වේදනාවක්ද? ඒ සුඛ වේදනාව මත තමයි මනස ප්‍රතිචාර දක්වන්නේ. ඊළඟට සෝමනස්ස වේදනාවක්ද දැනෙන්නේ මානසික වශයෙන්. ඒ සෝමනස්ස වේදනාවට අනුව තමයි මනස ප්‍රතිචාර දක්වන්නේ. ඊළඟට දෝමනස්ස වේදනාවක්ද දැනෙන්නේ, උපේක්ඛා වේදනාවක්ද දැනෙන්නේ. ඒවා ප්‍රධාන කාරණා වෙනවා සත්‍යයේ මනස හැසිරවීම සම්බන්ධ මේ චිත්තචෛතසික ධර්මයන් හසුරවන්නට මේ වේදනාව ප්‍රධාන කාරණයක් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වේදනාපච්චය තණ්හා. සම්පූර්ණව තණ්හාව ගොඩනගන්නට පාදක වෙන්නේ මේ වේදනාව. ඒ වගේම දුක්ඛ වේදනාව, දෝමනස්ස වේදනාව සත්‍යයට තණ්හාව දුරු කරන්නටත් යම් ආකාරයකින් හේතු වෙනවා. ඒ වගේම තණ්හාව වැඩි කරගන්නටත් හේතු වෙනවා. සෝමනස්ස වේදනා, සුඛ වේදනා තණ්හාව වැඩි කරගන්නටත් හේතු වෙනවා. තණ්හාව දුරු කරන්නටත් හේතු වෙනවා. මේ විදිහට ඒවා නිවනටද උදව් වෙන්නේ සසරටද උදව් වෙන්නේ කියලා නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ කවර දෙයකට හරි මේ නාම රූප ධර්ම හසුරවන්න මෙහෙවන්න ප්‍රධාන සාධක හැටියට ක්‍රියාත්මක වෙනවා දුක්ඛ වේදනාව, සුඛ වේදනාව, සෝමනස්ස වේදනාව, දෝමනස්ස වේදනාව සහ උපේක්ඛා වේදනාව. ඒ නිසා මේ වේදනා පහ ඉන්ද්‍රිය ධර්ම හැටියට දක්වනවා. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්ම පුද්ගලයාගේ චිත්තචෛතසික ධර්ම නාම රූප ධර්ම හසුරවන්නට ප්‍රධාන සාධක වෙනවා ආධිපත්‍ය ධර්ම. දැන් එතකොට එතන 14යි. ඊළඟට අර අපි මුලින් කිව්ව සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට එතන 5යි. 14යි 5යි 19යි. එතකොට ඒ පහ ඍජුවම නිවන් දකින්නට උපකාර වෙනවා. ඊළඟට තව දැක්වෙනවා අනඤ්ඤා තඤ්ඤස්සාමිතින්ද්‍රිය, අඤ්ඤින්ද්‍රිය, අඤ්ඤාතාවිතින්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය ධර්ම තුනක් ගැන කියවෙනවා. මේක ටිකක් ඒ වචන එච්චර අහලා පළපුරුදුත් නැතුව ඇති. ඒ ධර්ම විශේෂයෙන්ම නොදන්නා දැන් අනඤ්ඤා තඤ්ඤස්සාමිතින්ද්‍රිය කියලා කියන්නේ සෝවාන් මාර්ග චිත්තේ ප්‍රඥාව. එතකොට ඒ කියන්නේ ඒ වචනේ තේරුම තමයි නොදන්නා ලද්ද දැනගන්නට ඕනාය කියා උත්සාහ කරන්නහුගේ ඉන්ද්‍රිය. දැන් සෝවාන් ඵලයටපත් වෙලා නැති කෙනා තවම ප්‍රතඥයෙක්නේ. ඒතර ඒ ප්‍රතඥ පුද්ගලයා ආර්ය භාවයටපත් කරන්නට තල්ලු කරන යම් ගුණයක් තියෙන්න ඕන. මේ ප්‍රතඥ භාවයෙන් ආර්ය භාවයට පමුණවන්න ඒ චිත්තචෛතසික ධර්ම නාම රූප ධර්ම තල්ලු කරන උනන්දු කරන හසුරුවන යම්කිසි ප්‍රධාන සාධකයක් තියෙනවා. අන්නේ සාධකේ තමයි අනඤ්ඤා තඤ්ඤස්සාමිතින්ද්‍රිය කියලා කියන්නේ. එතකොට නොදන්නා දේ දැනගන්නෙමි කියන ඒ කැමැත්ත, ඒ උත්සාහය සහිත මනෝභාවය. එතකොට ඒක ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඇයි ඒක ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ? ඒ නාම රූප ධර්ම මෙතෙක් පැවතුණු ප්‍රතඥ භාවයෙන් මතු කරලා නගා සිටවලා ආර්ය භාවයට පමුණවන්නට හේතු වෙන්නේ මේ කියන ලද ප්‍රයත්නය, මේ කියන ලද කැමැත්ත, ඒ කියන ලද මනෝභාවය. ඒ නිසා ඒක ප්‍රධාන ඉන්ද්‍රිය ධර්මයක් හැටියට හඳුන්වනවා. ඊළඟට අඤ්ඤේන්ද්‍රිය යනු සෝවාන් ඵල චිත්තේ පටන් අරහත් මාර්ග චිත්තේ දක්වා ඇති ලෝකෝත්තර සිත් 6හි යෙදෙන ප්‍රඥාවයි. එතකොට දැන් මේ ප්‍රඥාවම තමයි මේ තුන් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ. සෝවාන් මාර්ග සිතේ ඇති වෙන ප්‍රඥාව තමයි හඳුන්වන්නේ අනඤ්ඤා තඤ්ඤස්සා මිතින්ද්‍රිය කියලා. ඊට පස්සේ සෝවාන් ඵලයටපත් වෙච්ච තැන ඉඳලා අරහත් මාර්ගඥානය දක්වා තැනත්තාගේ මාර්ග සිත්වල ඇති වෙන ප්‍රඥාව තමයි අඤ්ඤේන්ද්‍රිය කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ අරහත්ත්වයටපත් වුණාට පස්සේ
අඤ්ඤාතාවින්ද්‍රිය අරහත් ඵල චිත්තේ ප්‍රඥාව. එතකොට අරහත් ඵලයටපත් වුණාට පස්සේ ආය අමුතුවෙන් දැනගන්න දෙයක් නැහැ. ඒ තමයි සමස්තය පිළිබඳව මේ සංස්කාර ධර්ම පිළිබඳව පූර්ණත්වයටපත් වෙන අවබෝධය. එහෙම නැත්නම් ඒවා පිළිබඳව ප්‍රඥාවේ පරිසමාප්තිය. එතකොට මේ පරිසමාප්තාර්ථයෙන් ඇති වෙන ප්‍රඥාව තමයි අඤ්ඤාතාවින්ද්‍රිය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රඥාවේම අවස්ථා තුනක් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම තුන හැටියට දක්වන්නේ. එතකොට අතන 19යි මේ ඉන්ද්‍රිය තුනයි ඔක්කොම 22යි. එතකොට අභිධර්මයේ ওই විදිහට ඉන්ද්‍රිය 22ක් පිළිබඳව දක්වනවා. ඒ ඉන්ද්‍රිය 22 පිළිබඳව හොඳ වැටහීමක් ඇති කරගන්නකොට තමයි අපිට මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම ටික. හැබැයි නාම රූප ධර්ම ටික එක් එක් දිශාවට හැසිරෙන්නේ එක එක ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ. හරියට කෙනෙක් ක්‍රියාත්මක වෙනවා වගේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ ආධිපත්‍ය දරන නාම රූප ධර්ම නිසා. ඉතින් එසේ ආධිපත්‍ය දරන නාම රූප ධර්ම 22ක් තියෙනවා. ඒන් පහක් තමයි ඍජුවම නිවන සඳහා උපකාර වෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. ඒ නිසා ඒවා තමයි ඉන්ද්‍රිය ධර්ම හැටියට නිර්වාණ ගාමිනී මාර්ගයේදී ප්‍රධාන වශයෙන් දක්වන්නේ. ඊළඟට ඉන්ද්‍රිය දෙවිස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීම ප්‍රඥාව අවදි කරගන්න උදව් වෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. අපි මේ ගැන බොහෝ අවස්ථාවල කතා කරනවා. විමුක්තිය සඳහා ඍජුව උපකාර වෙනවා. ඒ වගේ විමුක්තිය සාක්ෂාත් කරන තෙක් අපේ ජීවිතයේ ඕනෑම ගැටලුවක් निराකරණය කරන්නට මේ චතුරාර්ය සත්‍ය න්‍යාය පිළිබඳව තියෙන වැටහීම අවබෝධය ප්‍රායෝගිකව භාවිතයට ගැනීම තමයි අපිට ප්‍රධාන වශයෙන් උපකාර වෙන්නේ. ඊළඟට ප්‍රතිත්‍ය සමුප්පාදය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය අවිජ්ජා සංඛාර ආදි වශයෙන් අංග 12කින් දක්වලා තියෙන පටිච්චසමුප්පාදය සත්‍යයේ කැටියට හඳුනා ගන්නා මේ නාම රූප ධර්ම භවෙන් භවයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන මූලික સિદ્ધාන්තය. ඒ විතරක් නෙමෙයි මේ සමස්ත විශ්වයම ක්‍රියාත්මක වෙන මූල સિદ્ધාන්තය තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒ පටිච්චසමුප්පාදය අතරින් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං වශයෙන් අංග 12කින් දක්වන පටිච්චසමුප්පාදය බාහිර ලෝකයට සම්බන්ධ කාරණේ නෙමෙයි මේ සත්වයේ පුද්ගලික ආත්මයක් හැටියට අප විසින් හඳුනා ගන්නා මේ පංචස්කන්ධය භවෙන් භවය අඛණ්ඩ ක්‍රියාවලියක් හැටියට පවතින්නේ කොහොමද කියන කාරණේ තමයි භව පැවැත්ම පංචස්කන්ධයේ භව පැවැත්ම පැහැදිලි කරන ක්‍රමය තමයි පටිච්චසමුප්පාදයේ හැටියට දක්වන්නේ. එතකොට සමස්ත ලෝකයේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලිය වෙනම පැහැදිලි කරනවා කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම වශයෙන්. එතකොට මේක දෙකක් නෙමෙයි එකක්මයි. අර කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා කියන්නේ අර පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙන රටාව. කර්මය සම්බන්ධව කොහොමද පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි කම්ම නියාම. සිත සම්බන්ධව කොහොමද පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි චිත්ත නියාම. ඊළඟට ඥානමය වශයෙන් කොහොමද පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි බීජ නියාම. සීතෝෂ්ණ පිළිබඳව කොහොමද මේ පටිච්චසමුප්පාදයේ ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි ඍතු නියාම. එතකොට විශ්ව ධර්මතා සම්බන්ධව මේ පටිච්චසමුප්පාදයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක තමයි ධම්ම නියාම. එතකොට මෙන්න මේ විදිහට හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන මේ විශ්ව ධර්මතාවය ක්‍රියාත්මක වෙන රටාව පංච නියාම හැටියට හඳුනා ගන්නවා. අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කියන්නේ භවයෙන් භවයට මේ පංචස්කන්ධය අඛණ්ඩව පවතින්නේ කොහොමද කියන කාරණය පටිච්චසමුප්පන්නව පැහැදිලි කරන ආකාරය. එතකොට ওই සමස්තය ගැනම අපිට දැනුම වැටහීම ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා නිවන් අවබෝධ කරන්න. එහෙම නැත්නම් ප්‍රඥාව දියුණු කරගන්න. ඊළඟට සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්මය. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. මොනවද? සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග. එතකොට සතර සතිපට්ඨාන කියලා කිව්වේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් සතර ආකාරයකින් පුහුණු කරන සිහිය. සතර සතිපට්ඨාන.
සතර සම්‍යක් ප්‍රධාන කියලා කිව්වේ නූපන් අකුසල් නූපදවන්නට, උපන් අකුසල් ප්‍රහාණය කරන්නට, නූපන් කුසල් උපදවන්නට, උපන් කුසල් වැඩි දියුණු කරන්නට උත්සාහ කරන වීරිය. ඒක තමයි සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඊළඟට සතර ඉද්ධිපාද කියලා කිව්වේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන. යහපත් කෞශල්‍යයන් දියුණු කරගන්නට, විමුක්තිය සාධනය කරගන්නට අවශ්‍ය වෙන මූලික මානසික කරුණු හතරක්. ඒවා තමයි ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන කියන කාරණා තමයි ඉද්ධිපාද ධර්ම හැටියට දක්වන්නේ. එතන ඉද්ධි කියලා කියන්නේ සුවිශේෂ කුසලතා. අන් අයට පහසුවෙන් ගොඩනගා ගන්නට බැරි සුවිශේෂ කුසලතා. ඒතකොට ඒ සුවිශේෂ කුසලතාවයක් තමයි නිවන කියලා කියන්නේ. සාමාන්‍ය සත්වයින්ට ස්පර්ශ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට මේ නිවන නැමැති අවබෝධය ලබන්නට නම් මේ කියන සුවිශේෂ කෞශල්‍යයන් ගොඩනගන ගුණාංග දියුණු කරන්න. ඒවා තමයි ඉද්ධිපාද. ඊළඟට පංච ඉන්ද්‍රිය කියලා කිව්වේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. පංච බල කියලා කියන්නේ ඒ හතරමයි, ඒ පහමයි. ඊළඟට සප්ත බොජ්ජංග, සති, ධම්ම, විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ බොජ්ජංග හත. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ග, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ කාරණා 8. දැන් ඔය කියපු කාරණා 37 පිළිබඳ හොඳ විචක්ෂණ බවක් මූලික වශයෙන් ධර්මදේශනා ශ්‍රවණය කරලා, දහම් පොතපත කියවලා, ඊට පස්සේ සාකච්ඡා කරලා, හිතලා, කල්පනා කරලා, භාවනා කරලා, සති සම්පජඤ්ඤයෙන් ප්‍රගුණ කරලා නොඑක ආකාරයෙන් ওই බෝධිපාක්ෂික ධර්ම ටික පිළිබඳව ගැඹුරු වැටහීම් ඇති කරගන්නට ඕනේ. එය ප්‍රඥාව දියුණු කරගන්නට විශේෂයෙන් උපකාර වෙනවා. එතකොට විමුක්තිය සඳහා අදාළ ප්‍රඥාව ප්‍රධාන වශයෙන් අවදි වෙන්නට මේ කාරණා හේතු වෙනවා. ඊළඟට ත්‍රිපිටක ධර්මයන් හැකිතාක් උගත යුතුය. ත්‍රිපිටකයේ පිළිබඳව, ත්‍රිපිටකයේ සූත්‍ර, විනය, අභිධර්මය ආදී පිළිබඳව හැකි ප්‍රමාණයෙන් දැනුගත්කම් ඇති කර ගැනීම ප්‍රඥාව දියුණු කරගන්න හේතු වෙනවා. දැන් ওই ප්‍රඥා පාරමිතා ප්‍රතිපත්ති ක්‍රමය කියන කොටසේ එක ඡේදයක් විතරයි අපි අද අපිට කතා කරන්න පුළුවන් වුණේ. අපි ඊටු ටික ලබන සතියේ ධර්ම සාකච්ඡාවේදී කතා බහ කරමු. ඉතින් මේ කාරණාවලදී අපි ඉක්මනට මේවා නම් වශයෙන් විතරක් කියාගෙන මේ ටික නිම කරන්න කලබල වෙන්නේ නැතිව පුළුවන් තරම් කාලය අරගෙන ඒවා පැහැදිලි කරගන්නට උත්සාහ කරන්නේ අපිට වැදගත් වෙන්නේ මේක නිම කිරීම නෙමෙයි, මේවා පිළිබඳව අවබෝධ කර ගැනීමයි. අපි මේ කතා කරන්නේ ප්‍රඥාව ගැන. ඒතකොට ප්‍රඥාව නිකන් දැනුමකින් විතරක් ඇති කරන්න බෑ. ඒක ගැන හොඳ ගැඹුරු වැටහීමක් ඇති කරගෙන සති සම්පජඤ්ඤයෙන් පුහුණු කිරීම මතයි ප්‍රඥාව දියුණු වෙන්නේ. ඒ නිසා තමයි අපි කොතෙක් කාලය ගත වුණත් මේ කාරණා නැවත වඩා ගැඹුරින් සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. එහෙමනම් අද දවසේ මූලික දේශනාව මෙතනින් නිමා කරලා අපි සුපුරුදු පරිදි සත්‍යක්‍රියාවට යොමු. තමන්ගේ ජීවිතේ තමන් සිදු කරන ලද යම් කුසලයක්, පුරුදු කරන ලද යම්කිසි ප්‍රතිපදාවක් සිහිපත් කරලා ඒ සත්‍ය බලයෙන්, ඒ කුසල බලයෙන් මේ ලෝකය පුරා තවමත් යම් ප්‍රමාණයකින් පැතිරී යන මේ කොරෝනා වසංගත තත්ත්වය සමනය වෙලා සියලු දෙනාගේම ජීවිත සුරක්ෂිත වේවා කියන සත්‍යක්‍රියාව අපි විනාඩි 5ක් පමණ සිදු කරමු. ඉන් අනතුරුව අපි ඊයේ සහ පෙරේදා රුවන්වැලි මහා සෑරදුන් අභියස කරන ලද පින්කම ගැන විශේෂයෙන් සිහිපත් කරලා ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාව ආරම්භ කරනවා. එහෙමනම් දැන් අපි හැමදෙනාම සත්‍යක්‍රියාවට යොමු වෙමු.
සාදු සාදු. හොඳයි, මූලික වශයෙන් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර ආතුව සිහිපත් කරන්නට ඕන මේ මාසේ 26 27 දවස් දෙකේ ඊයේ සහ පෙරේදා දින දෙකේ ස්වර්ණමාලී සෑරදුන් අභියස විශේෂ බුද්ධ පූජාවක් සිදු කළා. සජ්ජන සමාජ සංවර්ධන පදනම සහ ධර්ම යාත්‍රා තරුණ පිරිස ඒක රාශී වෙලා ඒ සම්බන්ධව අපි මුල ඉඳලා දැනුවත් කළා. විශාල පිරිසක් ඒකට සහ සම්බන්ධ වුණා. දායකත්වයේ දරුවා ද්‍රව්‍ය බාරගත්තා. ඉතින් ඒ කටයුතු සංවිධානය කරන්න විශේෂයෙන් ත්‍යාගිදුව ඇතුළු පිරිස ඒ තරුණ දරුවන් බොහෝම අපකැප වෙලා කටයුතු කළා. ඒ අයටත් ඒ වගේම ඒ සම්බන්ධව ද්‍රව්‍ය පරිත්‍යාග කරපු ඒ වගේම දායකත්වයේ දරපු ඒ කටයුතු සංවිධානය කළ පින්කමට සහ සම්බන්ධ වුණු දැක සතුටු වුණු සෑම සියලු දෙනාටම විශේෂයෙන් අපි කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඊටාම සාර්ථකව මේ පින්කම නිම කරන්නට පුළුවන් වුණා. සලපතල මළුව ධෝවණය කරලා සුවඳ පැන් ඉහලා පසුදින උදෑසන දස දිසාවෙහිම පහළ වුණු සර්වඥන් වහන්සේලා ආරමුණු කරගෙන ඊටාම දර්ශනීය ආකාරයෙන් සද්ධාව උපදින ආකාරයෙන් ගෞරවනීය ආකාරයෙන් ඒ දස සර්වඥන් වහන්සේලා උදෙසා බුද්ධ පූජාවක් පැවැත්වුවා. චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන සිව්පසේම ඇතුළත් වෙන හැටියට චීවර හැටියට අෂ්ට පරිස්කාර සකසලා පූජා කළා. පිණ්ඩපාත දානයේ හැටියට කිරිපිඩු පූජා කළා. ගිලන්පස දස වර්ගයක්, ඒ වගේම කැවිලි දස වර්ගයක්, පළතුරු දස වර්ගයක් ඒ විදිහට සකසලා පූජා කළා. ඊළඟට සයනාසන හැටියට ඇඳ සහ පුටු, පා පුටු ඒ කියන්නේ පා තබන ආසන ආදිය ඒ සියල්ලක් සකස් කරලා පූජා කළා. ඉතින් ඒ සම්බන්ධව අපට පෙර දිනෙහි ඒ කියන්නේ මළුව ධෝවණය කරන අවස්ථාවේ ඒක සජීවීව විකාශනය කරගන්නට අවකාශයක් ලැබුණේ නැහැ. නමුත් බුද්ධ පූජාව පවත්වන අවස්ථාවේ යම් ප්‍රමාණයක් සජීවීව හැම දිනාටම දැක ගන්නට අවස්ථාව සැලසුණා. ඉතින් තව දින කීපයක් ඇතුළත ත්‍යාගිදුව ඒ වගේම ප්‍රසාද් මහත්මයා ආදී තරුණ පිරිස එකතු වෙලා ඒ වීඩියෝ දර්ශන සහ ඡායාරූප ක්‍රමානුකූලව පෙළගස්සලා ධර්ම යාත්‍රා රූපයකට එකතු කරાવી හැම දිනාටම එතකොට බලන්න දකින්න හිත පහදවා ගන්නට පුළුවන්කම තියෙනවා. දැනටමත් එහි සජීවී වීඩියෝ දර්ශනය අපේ මේ ධර්ම සාකච්ඡාව ක්‍රියාත්මක කරන අපේ YouTube channel එකේ යොදලා තියෙනවා. අවශ්‍ය කෙනෙකුට බලන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරනවා. එතකොට එහි අපිට වියදම් වුණු මුදල් සහ තව ඉතිරි වෙලා තියෙන මුදල් තියෙනවා. ඒ මුදල් අපි දැන් අනුරාධපුරයේ පින්කම කළා වගේම මහියංගනේ මියුඟුඩු සෑය ළඟත් ඒ වගේම කතරගම කිරිවෙහෙර අභියසත් පින්කම් තව දෙකක් කරන්නට සැලසුම් කරගෙන යනවා. ඒවට තාම දින තීරණය කරගෙන නැහැ. එතකොට ඉතිරි වෙලා තියෙන මුදල් අපිට ඒ පින්කම් වලට යොදවන්නට පුළුවන්. එතකොට ඒ පින්කම් සිද්ධ කරන දින අපි යොදා ගත්තාම පින්නතුන්ට මතක් කරන්න ඒවට සම්බන්ධ වෙන්නට අවස්ථාව තියෙනවා. එමනම් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කාලය ගත කරන්නට අවශ්‍ය නැහැ. හැම දිනාටම ඒවා දැක බලාගෙන සතුටු සිතින් පින් අනුමෝදන් වෙන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, එහෙනම් අද දවසට નિયમિત ධර්ම සාකච්ඡාව අපි ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා. ඊර්වන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊර්වන් සරණයි. ස්වාමින් වහන්සේ අපිට අද ගොඩාක් කරුණු වගේක් කියලා දුන්නා. ඒවා ගොඩක් විස්තර ඇතුව ගැඹුරු කරුණු. ඉතින් ඒක අහගෙන ඉන්නකොට හිතුණා මේක ගොනු කරලා ස්වාමින් වහන්සේ අර මුල් අවස්ථාවෙම සංක්ෂිප්තව කිව්ව දේ, ඒ කියන්නේ නාම රූප ධර්ම ටිකක් හැසිරෙන බව තේරුම් ගන්නට අපි දියුණු කරන්න ඕන මනස. ඒක ප්‍රායෝගික පැතිකඩකින්
එක උදාහරණයකින් මට ටිකක් සඳහන් කරන්න හිතුණා මේ කාලයටත් ගැලපෙන හැටියට. ස්වාමීන් වහන්සේ මම විතරක් නෙවෙයි වෙන කට්ටියත් මේක දැකලා ඇති. මුහුණු පොතේ එහෙම පළවෙන දෙයක් තමයි මේ කාලේ තියෙන තත්ත්වයට උචිතව කියන කියමනක් තමයි ලස්සන කියමනක්. අපි ඉන්නේ එකම කුණාටුවේ නමුත් යන්නේ එකම බෝට්ටුවේ නොවේ කියන කතාව. නමුත් මේක අහනකොටත් මේ අද ස්වාමීන් වහන්සේ අපිට කියලා දුන්න දේ අහගෙන ඉන්නකොටත් ඒ වගේම අපි පහුගිය කාලේ පුද්ගලිකව පුරුදු කරපු දේවල් ගැන හිතනකොටත් ඒක කියන්න ඕනේ මෙන්න මේ විදිහට කියලා හිතුණා. ඒ කියන්නේ අපි එකම කුණාටුවෙත් නෙවෙයි ඉන්නේ අපි එක බෝට්ටුවෙත් නෙවෙයි ඉන්නේ. එහෙම කියන්නට හේතු වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ මේ ඉස්සෙල්ලා අපිට දැක්කපු කාරණාවල චක්කු සෝත ගාන જીවහා කාය මන වලින් ඉන්ද්‍රියන් වලින් අපිට විඳින්නට සිද්ධ වෙන දේ කුසල හෝ අකුසල කියන දේ මත රඳා පවතින බව අපිට දේශනා කළා. එතකොට මේ අවස්ථාවේ සමස්තයක් වශයෙන් ගත්තොත් ලංකාවේ ජීවත් වෙන ඒ වගේම බොහෝ රටවල් වල ජීවත් වෙන අයට පසුගිය අවුරුදු කිහිපය අකුසල පැත්ත නිසා ඇතිවන මේ සෝත ගාන જીවහා කාය මන චක්කු ඒ වගේ දේවල් වලින් එනේවා වැඩිපුර ඉන්නේ අකුසල තත්වයෙන් වගේ කියන එක ගන්න පුළුවන්. නමුත් දැන් මේ කාලේ යම්කිසි කෙනෙක් පිරිමියෙක් හෝ ගැහණියක් යම්කිසි තරමකට භාවනාව දියුණු කරලා ජීවිතයේ එදිනෙදා ජීවිතයේ සති සම්පජාන්‍යයෙන් ඉන්නවට අමතරව අඩුම ගානේ විනාඩි 30ක විතර පරයන්ක එකක් හරි දෙකක් හරි දවසේ කරනවා නම් එතකොට එන සැනසීම එතකොට එන බොහොම සැනසීමේ ස්වභාවය තුලින් ඔය කියන ඔය කුණාටුවක් එයාට දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ පිටත තියෙන දේ එහෙම දැනෙන්නේ නැහැ. එතෙන්ද තවත් දෙයක් එකතු කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා ඊ타ත්ම වටිනා ආර්ථික න්‍යායක්. කොයි විදිහටද අපි වියදම් කරන්න ඕනේ කොයි විදිහටද අපි එකතු කරන්න ඕනේ කියන්නේ. ඒ විදිහට කෙනෙක් අවුරුදු 20ක් 30ක් 40ක් ජීවත් වෙලා තියෙනවා නම් එයාට මේ එන බොහොම බියකරු ආර්ථික අහේනියට මුහුණ දෙන්න ශක්තියකුත් ලැබෙනවා. ඉතින් ඔය කොටස් දෙකම දිනු කරලා තියෙනවා නම් යම්කිසි කෙනෙක් එතකොට හිතන්න පුළුවන් මේක නාම රූප ධර්ම ටිකක් විතරයි පුද්ගලයක් නැහැ. මොකද මෙතන කුණාටුවකුත් නැහැ බෝට්ටුත් එක වගේ නැහැ කියලා. තෙරුවන් සරණයි. ඔබතුමා මතු කළ කාරණේ වටිනවා මේ වර්තමානයේ සමාජයේ තියෙන කරුණුත් එක්කලා. දැන් ඇත්තටම අපි නිතරම කතා කරන දෙයක් තමයි බුද්ධ දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ප්‍රඥාව උපදින්නටත් හේතු වෙනවා සම්මෝහය උපදින්නටත් හේතු වෙනවා. දැන් ඔබතුමාත් සිහිපත් කළා වගේ චක්කුසෝත ගාන જીවහා කාය කියන මේ ඉන්ද්‍රයන්ගෙන් නිරන්තරයෙන් අපි ලබන්නේ එක්ක සසරේ කරන ලද කුසල විපාකයක් හැටියට නැත්නම් අකුසල විපාකයක් හැටියට. දැන් අභිධර්මයේ පැහැදිලි කරනවා ඉෂ්ඨාරම්මන ලැබෙන්නේ කුසල විපාකයෙන් අනිෂ්ඨාරම්මන ලැබෙන්නේ අකුසල විපාකයෙන්. අනිෂ්ඨාරම්මන කියලා කියන්නේ අර පීඩා ඇති කරන විදිහේ සහ මේ ඒ ඉන්ද්‍රයන්ට තරම් ප්‍රිය නොවන එහෙම නැත්නම් යහපතක් ඇති නොකරන ඒක වචනයකින් දෙකකින් පැහැදිලි කරන්න පහසු නෑ ඉෂ්ඨාරම්මන අනිෂ්ඨාරම්මන කියන එක. අපි උදාහරණයක් ගත්තොත් ඒක තේරුම් ගන්න පහසුයි. දැන් යම් කෙනෙක් බුද්ධ රූපයක් දකින්නේ බුදු කෙනෙකුගේ ඡායාව දකින්නේ සසරේ කරන ලද කුසල විපාකයක් හැටියට. එතකොට
අසුචි ගොඩක් දකින්නේ සාංශාරික අකුසල කර්ම විපාකයක් හැටියට. නමුත් දැන් කුසල විපාකයක් හැටියට බුද්ධ රූපයක් දකිනකොට ඒ විපාකසිත හැටියට මතුවෙන්නේ කුසල විපාකසිතක් තමයි. හැබැයි ඒ බුද්ධ රූපය දැක්කට පස්සේ එතනින් එහාට මනසින් ඇති කරගන්නා චිත්ත පරම්පරාව කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්. දැන් දේවදත්ත හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ දකිනකොට ඇති වෙන්නේ කර්ම විපාක වශයෙන් ඇති වෙන චක්කු විඥානය කුසල විපාක උපේක්ඛා සහගත චක්කු විඥානයක් තමයි ඇති වෙන්නේ. නමුත් උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ පිළිබඳව යම්කිසි නොමනාපයක් ගැටුම්කාරී මානසික තත්වයක් නම් ඇති වෙන්නේ එතනින් එහාට මනෝද්වාරික වශයෙන් අකුසල තමයි ජනිත කරන්නේ. එතකොට චින්චමාන විකාවට සුප්පබුද්ධ රජුරවන්ට මාගන්ධියා බැමිණියට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙනකොට ඒ චක්කු විඥානය කුසල විපාක සිතක්. හැබැයි එතනින් එහාට බුදුහාමුදුරුවෝ ගැන ද්වේෂය මූලික කොටගෙන මනෝභාවයන් ජනිත වෙනකොට අකුසල තමයි ජනිත කරන්නේ. එතකොට ඒකේ අනිත් පැත්ත ගත්තාම අසුචි ගොඩක් කෙනෙකුට දකින්නට ලැබෙන්නේ අකුසල කර්ම විපාකයක් හැටියට. හැබැයි අසුචි ගොඩ දැකලා ඒ පිළිබඳව අපට පටික්කුල සංඥාව අවදි කරගෙන අසුභයට අවධානය යොමු කරන්නට පුළුවන් නම් අසුභ සංඥාව දියුණු කරන්න පුළුවන් නම් එතනින් එහාට අපට ඒක කුසලයට විදර්ශනාවට සහායක් වෙනවා. අන්න ඒ විදිහට මේ ලෝකේ අපි ආර්ථික අපහසුතාවලටපත් වුණත් දේශපාලන අපහසුතාවලටපත් වුණත් කවර කාරණා මතුණා ඒවා සාංශාරිකව කරන ලද කුසල කර්ම විපාක හෝ අකුසල කර්ම විපාක විය හැකියි. නමුත් අපට බුදු කෙනෙකුටවත් සසරේ කරන ලද කුසල් විතරක් විපාක දෙන අවස්ථා නැහැ. ඒවා මිශ්‍රව තමයි විපාක දෙන්නේ. දැන් බුදුහාමුදුරුවන්ට අතිසාර රෝගය හැදෙන්නේ, හිසේ කැක්කුම, තුනටි කැක්කුම එන්නේ, බොහෝ දෙනාගේ නිന്ദා අපවාද විඳින්නට වෙන්නේ, දානේ නැතුව යවවල දඬ වෙන්නේ. එතකොට මේ අකුසල කර්ම විපාක වශයෙන් කායිකව නේත්‍රයට, ශ්‍රවණයට, කායට ස්පර්ශය, ආග්‍රහණය මේ හැම පැත්තකින්ම අර අනිෂ්ට විපාක, අනිෂ්ට අරමුණු උන්වහන්සේටත් ලැබෙනවා. ඒක බුදු නාය කියලා වෙනසක් වෙන්නේ නැහැ. කුසල අකුසල දෙකම විපාක දෙනවා. එතකොට බුදු වුණාට පස්සේ තේ උන්වහන්සේ ඒවා පිළිබඳව අමුතුවෙන් දේවල් පාලනය කරන්නට යන්නේ නැහැ. නමුත් ඒ ලැබෙන හැම දෙයක්ම අන් අයගේ යහපත වෙනුවෙන් කොහොමද යොදවන්නේ කියලා තමයි බුදු වුණාට පස්සේ උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ. බෝසත් අවදීදී ඒ ලැබෙන අනිෂ්ට විපාක හෝ සංසාරික අකුසල කර්ම විපාක හැම එකක්ම තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස යොදවන්නට උන්වහන්සේ ක්‍රියාත්මක කරනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තාම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ තමයි වැඩිම දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියා කළේ. ඉතින් දුෂ්කර ක්‍රියා කරනවා කියලා කියන්නේ කායික වශයෙන් දුක්ඛ විපාක, දුක්ඛ වේදනාවක්. එතකොට මේ අකුසල කර්ම විපාක වශයෙන් තමයි අර විදිහට ආහාර ගන්නෙ නැතුව, වතුර බොන්නේ නැතුව, හුස්ම ගන්නෙ නැතුව. ඉතින් මේවා කුසල විපාක නෙමෙයි. බරපතල අකුසල විපාක. එතකොට එහෙම දැන් වෙනත් බෝසත්වරු සතියයි, සති 6යි, මාස 6යි ඔය විදිහට තමයි දුෂ්කර ක්‍රියා කළා තියෙන්නේ. අපේ ගෞතම බෝසතාණන් වහන්සේට අවුරුදු 6ක්. එයි අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කිරීමේ කර්ම විපාකය. එතකොට දැන් කර්ම විපාකයක් හැටියට ගත්තාම අකුසල කර්ම විපාකයක් තමයි දැන් මේ දුෂ්කර ක්‍රියා සමේ භුක්ති විඳින්නේ. හැබැයි ඒ අවස්ථාව, ඒ අකුසල කර්ම ටික ඡය වෙලා යන අතරතුරේ ඒ අවස්ථාව උන්වහන්සේ යොදාගත්තා. එදා දඹදිව තිබිච්ච සමස්ත ව්‍රත ක්‍රම අධ්‍යයනය කරලා ඒ තුලින් ගැඹුරු ඥානයක් අවදි කරගන්න. ඒතර ඒ ඥානය උන්වහන්සේට මේ අත්තකිලමතාන යෝගයෙන් කවදාවත් නිවන් දකින්න බෑ. මේ සඳහා මධ්‍ය ප්‍රතිපදාවට පැමිණිය යුතුයි කියන අවබෝධය ලබන්න උන්වහන්සේටත් ඒ උදව් වුණා. ඊට පස්සේ උන්වහන්සේට බුදු වුණාට පස්සේ සමස්ත ලෝකයාටම මේ අත්තකිලමතාන යෝගයෙන් නිවන් දකින්න බෑ කියන කාරණේ හරියටම ප්‍රත්‍යක්ෂවම අවබෝධයෙන්ම අන් අයට පැහැදිලි කරලා දෙන්නට ඒ අත්දැකීම උදව් වුණා. ඒතකොට දැන් අකුසල කර්ම විපාක ටිකක් තමයි ලැබුණේ. ඒක තමන්ගේ තනුන්ගේ යහපත පිණිස යොදාගත්තා. දැන් මේ ක්‍රමය තමයි ආචාර්ය හාමුදුරුවෝ කියන්නේ කුණු පොහොර කරගන්නවා කියලා.
ඉතින් අපේ ජීවිතයේ මේ හොඳම දේවල්, කැමැතිම දේවල්, ප්‍රියමනාපම දේවල්, සුවදායකම දේවල්, අපේක්ෂා කරනම දේවල් ඉතින් ඕවා ඔහොමම ලැබෙන්නේ නැහැ. එහෙම ලබන්න පුළුවන් කෙනෙක් බුදු බෝසත් චරිතයක් තුලවත් ඇත්තේ නැහැ. ඉතින් ඒ නිසා අෂ්ටලෝක ධර්මය කියන එක අපි කාටත් පොදුයි. ඒ පුද්ගලයාගේ කුසල කර්ම මත ඒවා විඳින්නේ. දැන් අර අනුන මනතුංග මහත්තයා කිව්වා වගේ මේ එකම කුණාටුවක්වත් එකම බෝට්ටුවක්වත් කියන කතාවක් නෙමෙයි. එක එක්කෙනාට මුහුණ දෙන්නට ලැබෙන කුණාටු විවිධාකාරයි. එක එක්කෙනා ඉන්න බෝට්ටු විවිධයි. හැබැයි ඒ බෝට්ටු විවිධ වුණත් ඒ කුණාටු විවිධ වුණත් ඒවට ප්‍රතිචාර දක්වන විදිහත් එක්කලා තමයි Tamanට හොඳක් වෙනවද නරකක් වෙනවද කියන එක තීරණය වෙන්නේ. එතකොට එන්නේ චණ්ඩමාරුතයක් වුණත් සමහර වෙලාවට ඒ චණ්ඩමාරුතය Tamanට පහසුවෙන් ගමන් කරන්නට අවස්ථාවක් කරගන්නවා ප්‍රඥාව ඇති කෙනා. එතකොට චණ්ඩමාරුතයත් එක්කලා බිය වෙලා තැතිගෙන මුසපත් වෙලා කර කියා ගන්න දෙයක් නැතුව එතනම ගිලී වෙනසෙන්නට පුළුවන් හරියට ප්‍රඥාවෙන් දේවල් හසුරුවා ගන්නට බැරි කෙනා. ඒ වගේ අපි හැම කෙනෙකුටම වෙන් කර ජීවිතේ භුක්ති විඳින්න බෑ. මේ මං කුසල් විතරයි භුක්ති විඳින්නේ අකුසල් ඕන නැහැ කියලා එහෙම කරන්න බෑ. හැම විටම අපිට ඒක අපේ පරිපාලනයෙන් තොරයි. S2 කරලා බලනකොට පේන જાති මේවා විතරක් පේන්න ඕන මේවා එපා කියලා අපිට කියන්න බෑනේ. ඉතින් කුසල විපාක අකුසල විපාක දෙවිදිහෙම චක්කු විඥාන හට ගන්නවා. මට මේවා විතරයි ඇහෙන්න ඕන මේවා නම් ඇහෙන්න එපා කියලා නෑ. ඉතින් කනට ඇහෙන දේ ඇහෙනවා. ඉතින් ඒ අනුව චක්කු මේ සෝත විඥාන පහළ වෙනවා කුසල් හෝ අකුසල්. නමුත් අපිට අර දෙවන අවස්ථාවේ මනෝද්වාරික වශයෙන් කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියලා පුහුණු වුණොත් ඒ මත තමයි අපේ ගමන් මඟ තීරණය. ඉතින් ඒකට අරුණ මහත්මයා එතුමාගේ අත්දැකීම් වශයෙන් යෝජනා කළේ දවසකට අඩතරමින් එක වාරයක්වත් ටික වෙලාවක්වත් පරයන්කේ වාඩි වෙලා අපිට සති සම්පජඤ්ඤය අවදි කරගන්න පුළුවන් නම් අර එන ඕනම සැඩ සුලඟක් ඒ වගේම ව්‍යාකූල තත්ත්වයක් අපිට තමන්ගේ තනුන්ගේ යහපත වෙනස යොදා ගන්නට හොඳ පුහුණුවක් හොඳ සංසුන් මනසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒක අද කාලෙට විතරක් නෙමෙයි හැමදාටම අපි ඒක තමයි කළ යුත්තේ මේ ප්‍රඥාව දියුණු කරන ප්‍රතිපත්ති මාර්ගයේ හැටියට අපි ඒ ක්‍රමය තමයි ප්‍රගුණ කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම එතන අර ස්වාමීන් වහන්සේගේ අර මූලික දේට ඒ කියන්නේ නාම රූප ධර්ම ටිකක් විතරයි හැසිරෙන්නේ කියන්නේ එතෙන් තේරුම් යනවා ඒක හොඳට ඒකේ තුලට බහගත්තාම ඔව් එහෙම නැත්නම් හැමතිස්සෙම මේ මම දුක් විඳිනවා මම සැප විඳිනවා කියන ආත්ම මූලිකවනේ අපි දේවල් දිහා බලන්නේ. ඉතින් එහෙම දෙයක් නැහැ. මෙතන මේ නාම රූප ධර්ම ටිකක් මේ පටිච්චසමුප්පන්නව ක්‍රියාත්මක වෙනවා කියන එක වටහා ගත්තාම තමයි අපිට ගැටුමක් නැතුව එන දේත් එක්කලා සතුටින් සැහැල්ලුවෙන් පවතින්න පුළුවන්. ඒ වගේම එක එක්කෙනාට එක එක විදිහට ඒක හසුරවන්න පුළුවන් වෙන්නේ පුද්ගලයෙක් කියලා කෙනෙක් නැති නිසා හසුරවන්න බෑ. ඒක හරි. ඉතින් අන්නේ අවබෝධය තමයි අපිට මෙතනදී වැදගත් වෙන්නේ සැහැල්ලුවෙන් ගුණධම් වඩන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. චන්ද්‍රානි මහත්මිය චන්ද්‍රානි මහත්මියගේ මයික් එක ඔන් කරන්න පුළුවන්ද? ඔව්. පුළුවන් ස්වාමීන් වහන්සේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අද ධර්මයේ ශ්‍රවණය කරනකොට ස්වාමීන් වහන්සේ මට තීරුම් ගිය කරුණක් ධර්මයේ අහන තැන ඉඳලාම කුයිතරම් ප්‍රඥාව වුණිද කියලා. එතකොට මට මතක් වුණා හුඟක් සූත්‍රවල දැන් මම කියවනකොට උදාහරණයක් හැටියට සබ්බාස්ව සූත්‍රයේ පෙරේද කියවා පටන් ගන්නෙම මේ ධර්මයේ ඥානතෝ පස්සතෝ. ඒ කියන්නේ මේ ධර්මයේ හැමෝටම හරියන්නේ නැහැ කියන එක. අන්න එතන ඒ කරුණ මට අද හොඳටම පැහැදිලි වුණා. මොකද අද හොඳටම තීරගෙන ගියා ඒ මං ගුණ කරගන්න බැරිව හිටපු අභිධර්ම කොටස් ගොඩාක් අද ඒකට එකතු වුණා ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කරුණේ කියන්නේ ඒ ඥානතෝ පස්සතෝ කියන එක මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මින් කරුණාවෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ අවසරයි. ඒ සබ්බාසව සූත්‍රයේදී
ඒ වගේම තවත් සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනාව කරනවා ඥානතෝ හම් භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. එතකොට ඥානතෝ කියලා කියන්නේ දන්නා වූ තැනැත්තාට. පස්සතෝ කියලා කියන්නේ දක්නා වූ තැනැත්තාට. එතකොට දන්නා වූ දක්නා වූ අයට පමණයි මම මේ ආශ්‍රව ප්‍රහාණය කිරීම ගැන දේශනා කරන්නේ. නොදන්නා වූ නොදක්නා වූ අයට නොවේ. ඊට පස්සේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ නැවත විමසනවා කුමක් දන්නා වූ කුමක් දක්නා වූ තැනැත්තාටද මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් වෙයි කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේ යෝනිසෝ මනසිකාරයයි මේ අයෝනිසෝ මනසිකාරයයි කියලා දන්නා වූ දක්නා වූ තැනැත්තාටයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරයේ ඇති තැනැත්තා මොකද කරන්නේ? අයෝනිසෝ මනසිකාරය කියන්නේ සති සම්පජාඤ්ඤයෙන් තොරව දකින තැනැත්තා. ඒ තැනැත්තා සිහියෙන් තොරව නුවණින් තොරව තමයි දේවල් තේරුම් ගන්න. සිහියෙන් තොරව නුවණින් තොරව තමයි දේවල් දිහා බලන්නේ. දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ. එතකොට ඒ තැනැත්තා නොසිතිය යුතු දේවල් සිතනවා, කල්පනා නොකළ යුතු දේවල් කල්පනා කරනවා. එතකොට අර කෙලෙස් වැඩෙන විදිහට තමයි ඒ තැනැත්තා දේවල් ගැන හිතන්නේ, කල්පනා කරන්නේ, ප්‍රතිචාර දක්වන්නේ. ඒවෙන් දිගින් දිගට අර සක්කාය දිට්ඨිය වැඩෙනවා, ආත්ම තෘෂ්ණාව වැඩෙනවා. මෙහෙම පටලැවිලි ගොන්නක් ඇති වෙනවා. අර සති සම්පජාඤ්ඤය කියන්නේ කුමක්ද කියලා හඳුනාගත්තු තැනැත්තා සිහියෙන් සහ නුවණින් තමයි ලෝකය ගැන හිතන්නේ, කල්පනා කරන්නේ, ප්‍රතිචාර දක්වන්නේ. එතකොට ඒ තැනැත්තාට ටික ටික කෙලෙස් දුරු කරගන්නට එක පුළුවන්. ඉතින් ඒ නිසා මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? අයෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? මේ දෙක කොහොමද වෙන් වෙන්නේ? මේ දෙක කොහොමද හසුරුවගන්නේ? අයෝනිසෝ මනසිකාරයෙන් තොරව අපි යෝනිසෝ මනසිකාරයෙන් දේවල් ගැන කල්පනා කරන්නේ කොහොමද කියලා හරියට දන්නේ නැති, හරියට දකින්නේ නැති කෙනෙකුට කවමදාකවත් ආශ්‍රව ප්‍රහාණය කරන්න බෑ. එහෙම කෙනෙකුට ආශ්‍රව ප්‍රහාණය ගැන කියලාත් වැඩක් නැහැ. ඒ නිසා මේ ආශ්‍රව ප්‍රහාණය ගැන මම දේශනා කරන්නෙම මෙයයි යෝනිසෝ මනසිකාරය, මෙයයි අයෝනිසෝ මනසිකාරය කියලා තේරුම් අරගෙන අයෝනිසෝ මනසිකාරයෙන් සිත බැහැර කරගෙන යෝනිසෝ මනසිකාරය කියන්නේ සතිය සහ සම්පජාඤ්ඤය, සිහිය සහ නුවණ. ඒ සිහි නුවණින් දේවල් ගැන හිතන්න, දකින්න පුළුවන් අයට පමණයි මේ කෙලෙස් ප්‍රහාණය ගැන දේශනා කරන්න කියන එක තමයි ඒ ඥානතෝ පස්සතෝ කියලා බුදුරජාණන් වහන්සේ හිදී දේශනා කරන්නේ. සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබී තවතවත් අපිට ධර්මයේ ඇසීමට අවස්ථාව ලැබීවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. නර්මදා දුව ස්වාමීන් වහන්සේ. ඔව්. එහෙනම් ස්වාමීන් වහන්සේ. එහෙනම් අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. මේ අර අභිධර්ම කොටස් කීපයක් සාකච්ඡා කරපු නිසා මට මතුවෙච්ච ප්‍රශ්නයක් අහන්න හිතුවා. මේ අකුසල විපාක ගැන කතා කරනකොට ස්වාමීන් වහන්සේ අකුසල විපාක සිත් 7ක් අපිට අභිධර්මයේ මේ ඉගන්වෙනවා. ඒ වගේම මේ අහේතුක කුසල විපාක සිත් 8ක් යෙදෙනවනේ ස්වාමීන් වහන්සේ. මේ කුසල විපාක සිත්වල අපිට මේ හම්බ වෙනවා සෝමනස්ස සහගත සම්තිර්ණ කියලා සිතක්. ඒ කියන්නේ අර මේ සම්පටිච්ඡනෙන් ගත අරමුණ විමසන සිත. එතකොට එතනදී මේ දැන් අකුසල විපාක සිත්වලදී මේ යෙදෙන්නේ උපේක්ෂා සහගත සම්තිර්ණ සිතක් පමණයි. මේ ප්‍රශ්නයක් මතුණා ස්වාමීන් වහන්සේ, ඇයි එතනදී දුක්ඛ සහගත සම්තිර්ණ සිතක් නොයෙදෙන්නේ ඇයි කියලා. මේ ඒක දුක්ඛ සහගත නෙමෙයි, සෝමනස්ස සහගත නෙදෙන්නේ. සෝමනස්ස සහගත එක ප්‍රතිවිරුද්ධ නම් එතකොට දෝමනස්ස සහගතනේ වෙන්න ඕන. එතකොට අකුසල විපාක නෙමෙයි ස්වාමීන් වහන්සේ, කුසල විපාක සිත්වලදී සෝමනස්ස සහගතව යෙදෙනවා. ඔව්, කුසල විපාකවලදී සෝමනස්ස සහගත. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධව අකුසලයේ යෙදෙනවා නම් දෝමනස්ස සහගතනේ වෙන්න ඕන. දුක්ඛ සහගත කියන එක නෙමෙයි. ඔව් එහෙමයි. දෝමනස්ස සහගත සම්තිරණ සිතක් නොයෙදෙන්නේ ඇයි කියලා. එහෙම සිතක් යෙදෙන්නේ නැහැ. ඉතින් ඒක දැන් සිත් ගැන පැහැදිලි කරනකොට ඔය සෝමනස්ස සහගත මේ සම්තිරණ සිත තමයි අහේතුක විපාක හැටියට දැන් ප්‍රතිසන්දියේදී විශේෂයෙන් යම් කිසි කෙනෙක් අහේතුක උත්පත්තියක් ලබනකොට ඒ තැනත්තා උත්පත්තිය ලබන්නේ සෝමනස්ස සහගත සම්තිරණ සිතෙන්. එතකොට
නමුත් අකුසල විපාකවල එහෙම ඒ වෙනුවට දෝමනස සහගත සම්තිරණය කියලා එකක් යෙදෙන්නේ අකුසල් සිත්වලදී උපේක්ඛා සහගතවම තමයි ඒ සම්තිරණ සිත යෙදෙන බව දක්වලා තියෙන්නේ. ඉතින් ඒක සිත ක්‍රියාත්මක වෙන චිත්ත නියාමයේ ස්වභාවය. ඒක මොකක් නිසාද එහෙම වෙන්නේ කියලා අපිට පැහැදිලිව කරන්න පහසු නැහැ. සිත යෙදෙන ආකාරය තව ටිකක් මම මේක කියවලා බලන්නම් නායක හඳුරෝ ඒ සඳහා විශේෂ හේතුවක් කොතනක හරි දක්වලා තියද වෙනත් පොතක හරි එහෙම පැහැදිලි කිරීමක් කරනවද කියලා. ඒක තව ටිකක් මම විමසලා බලලා කියන්නම් මොකක් හරි විශේෂ කාරණයක් ඒ සම්බන්ධව දක්වපු තැනක් තියනවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි බොහොම පිං. ඊළඟට ආනන්ද මාහිම්කන්ද මහත්තයා මයික් එක ඔන් කළ හැකිද ඔබතුමාගේ? හරි. මේ ප්‍රශ්නෙත් ඇත්තටම මේ චොට්ටක් හයියෙන් කතා කරන්න මහත්තයා ඇහෙනවද? දැන් හරි ස්වාමීන් වහන්සේ? නෑ ඒත් ඇහෙන්නේ නෑ. දැන් ඇහෙනවද? දැන් ඇහෙනවා. අසවන මගේ මේ ප්‍රශ්නේ ඇත්තටම අර ඉස්සර මනසුංග මහත්තයා ඊට පස්සේ අර මහත්මයයි ආපු ප්‍රශ්නෙට මම සම්බන්ධයි. ඔව්. ඇත්තටම දැන් අර ඒ යෝනිසෝ මනසිකාරය ගැන කියනකොට දන්න කෙනාටයි දකින්න කෙනාටයි කියනකොට සවනස මට හිතෙන්නේ මෙහෙමයි. දැන් හිතන්න අපි දැන් තරහ යනවා අපට. ඔව්. අපි තරහ යන බව දන්නවා. හැබැයි බොහෝ දෙනෙක් මේක වැරදි කියලා. ඒ කියන්නේ මේකෙන් Tamanට හානි වෙනවා. ඔව්. පිට ඉන්න අයට කැමති නැහැ. ඊට පස්සේ අපි අකුසල සිත් ඇති කරගන්නවා ආදී වශයෙන්. ඔව්. නමුත් අපි තරහ යනවා. එතකොට ඒකට හේතුව ඒ තරහ යන අවස්ථාවේදී අපිට තරහ යන බව දන්නේ නැතිකම. ඒ කියන්නේ සිහිය නැතිකම නේ. දැන් වාසික කිව්වා සති සම්පජන්ණය කියලා. එතකොට සිහිය. ඒ කියන්නේ එතකොට සිහිය කියන එක නිකන් එන දෙයක් නෙවෙයි. මේක දිනු කරන්න ඕන දෙයක් කියන එක තමයි අපි තේරුම් ගන්නේ භාවනාවක් කරා. සමත භාවනාවකින් සිද්ධ වෙන්නේ සිහිය දිනුවීමක් කියන එක නේද ස්වාමීන් වහන්සේ? දැන් මම සමත භාවනාවේදී සමත භාවනාවේදී සිහිය සහ ප්‍රධාන වශයෙන් ඒකාග්‍රතාවය, විදර්ශනා භාවනාවේදී සිහිය සහ ප්‍රඥාව, සති සම්පජඤ්ඤය කියලා අපි විශේෂයෙන් කියන්නේ සිහිය සහ ප්‍රඥාව. එතකොට ඒක හරහා සිද්ධ වෙන මේ සිත යන්නේන දිහා බලලා ඒකෙන් සිද්ධ වෙන අකුසලයේ එහෙම නැත්නම් මේක නරක බව අපි එතන සිහි කරගනිම නේ සානස් කියන්නේ. ඔව්. එතකොට දැන් සතිය සහ ඒකාග්‍රතාවයේ දුනොත් මේ ඒකාග්‍රතාවයේ හේතු කොටගෙන ක්ලේශය යටපත් වෙනවා විනා ඒ ගැන ගැඹුරු අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය ඇති වුණොත් තමයි අපිට ඒ සිහිය සහ නුවණ නිසා තමයි කරුණු හරියට අවබෝධ වෙන්නේ. එතන තමයි දැක්ම. නිවැරදි දැක්ම. එතකොට ඥානතෝ පස්සතෝ කියලා කියනකොට ඒක සති සම්පජඤ්ඤය කියලා අපි සිහිපත් කළේ. ඒ නිසා ඒ සිහිය සහ නුවණ තමයි එතනදී මූලික වෙන්නේ. නුවණින් තමයි දකින්නේ හරියට කාරණේ. එතකොට එහෙම එතනින් දකින්නවා කියලා කියන්නේ ඇත්තටම දැන් මේ දකින්නවා කියලා කියන්නේ ඇත්තටම දැන් ඔතන සම්මා ඇත්තටම දැක්ම කියන්නේ සම්මා දිට්ඨියනේ. දැන් සම්මා දිට්ඨිය ගැන මේ සම්මා දිට්ඨි සූත්‍රයේදී සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ කුසලයයි මේ අකුසලයයි, මේ කුසල මූලයයි මේ අකුසල මූලයයි කියන බව දකින්නට ඕනේ. ඒ කියන්නේ දැන් අපි මේ පොතෙන් ඉගෙන ගන්න එකවත් අනුන්ට කියා දෙන එකවත් නෙමෙයි. Tamanට යම්කිසි මනෝභාවයක්. දැන් ඔබතුමා කියන්නේ තරහ එන එක හොඳ නැහැ කියලා දන්නවා. දන්නවනාට කරුණ පැවෙනකොට තරහ එනවා. ඒ තරහ එනවා කියලා කියන්නේ ඒ මොහොතේ Tamanගේ සිතේ මේ හටගන්නේ ද්වේෂමූලික සිතක් යයි කියලා ඒතනත්තාට දකින්නට සිහිය ප්‍රඥාව උපදවාගෙන නැහැ. එතකොට මේ ද්වේෂමූලික සිත මෙන්න මේ හේතුව නිසායි ජනිත වෙන්නේ. මේ මගේ වැරදි චින්තනය නිසා, මේ ගත්තු වැරදි සංඥාව නිසා, මේ ගත්තු වැරදි ආකල්පය නිසා. දැන් උදාහරණයක් ඇටියට දැන් මේ කාලවකවානුවේ ලංකාවේ වැඩි දෙනා නිතර කෝප වෙන ස්වභාවයෙන් ඉන්නේ. ඇයි අර පටිඝ සංඥාවෙන් තමයි දේවල් ගන්නෙ. ඒ සංඥාව තමයි මනෝභාවයට අනුබල දෙන්නේ. සංඥාව කියලා කියන්නේ මුලින් ඒක දිහා
ඒ කියන්නේ මූලික සටහනම ගන්න ගැටුම්කාරී ස්වභාවය. දැන් පහුගිය දවස්වල අපි එක දේශනාවකුත් කළා ඔය සම්බන්ධ ඔය සංඥා සම්බන්ධ විශේෂයෙන් පහන සංඥාව සම්බන්ධව. දැන් ඒකෙදි අපිට ඇත්තට මේ ධර්ම දේශනාවක් කරද්දී හොඳ උපමාවක් මතක් වුණා. ඒක මම මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කළා. ඒ තමයි දැන් කවුරුවත් අයිතිකාරයෙක් නැති බෑග් එකක්, පාර්සලයක්, පර්ස් එකක් ඒ වගේ එකක් දකිනකොට සාමාන්‍යයෙන් ප්‍රත්‍යජන මිනිස්සෙකුට පොඩි කුතුහලයක් සහ පොඩි තෘෂ්ණාවක් ඇති වෙනවානේ මේකේ මොනවද දන්නේ නැහැ තියෙන්නේ බලන්න ඕන ගන්න වටිනා දෙයක් තියනවද දන්නේ නැහැ කියලා අර නිකන් එක්තරා කාම සංඥාවක් තමයි එහෙම නැත්නම් කාම තෘෂ්ණා මූලික සංඥාවක් තමයි මතුවේ කුතුහලයත් එක්කලා. දැන් පසුගිය යුද්ධ සමයේ අපිට එක්තරා සංඥාවක් අලුතෙන් ඇති කළා. එහෙම කවුරුවක් නැති පාර්සලයක් බෑග් එකක් එහෙම දැක්කොත් ඒ පුපුරන ද්‍රව්‍යයක් විය හැකි වහාම ඉවත් වෙන්න සුදුසු කෙනෙකුට දැනුම් දෙන්න. දැන් එතකොට අර මුල් දැන් සාමාන්‍යයෙන් එහෙම නැති කාලේ අර විදිහට පාර්සලයක් බෑග් එකක් දකිනකොට ඕන කෙනෙකුට කුතුහලය මිශ්‍ර වෙච්ච යම්කිසි කාම සංඥාවක් ඇති වෙනවා. නමුත් දැන් මේ අලුත් අදහසත් එක්කලා අර වගේ එකක් දකිනකොටම මෙතනින් ඉක්මනට ඉවත් වෙන්න ඕන කියන සංඥාවක් තමයි ඔහු තුල ජනිත කරන්නේ. මේක හොයන්න ඕන, විමසන්න ඕන, ඔබලා බලන්න ඕන කියන අදහසක් ඔහුට එන්නෙම නැහැ මේ අලුත් ආකල්පයත් එක්කලා. එතකොට දැන් ඔන්න අර මුලින් ඇති වෙමින් තිබිච්ච පොදු සංඥා ටික මේ අලුත් දැනුමත් එක්කලා සම්පූර්ණයෙන් කන පිට හැරෙනවා. එතකොට දැන් අර වගේ එකක් දකිනකොටම මේ බෝම්බයක් විය හැකි කියන සංඥාව ඊට පස්සේ ඒ ගැන මනෝභාවයක් නැති වෙනට ගන්න. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් අපිට මේ ලෝකේ දේවල් දකිනකොටම වැරදි සංඥා එනවා. කාම සංඥා, පටිඝ සංඥා, ව්‍යාපාද සංඥා, විහිංසා සංඥා මෙහෙම විවිධ වැරදි සංඥා එනවා. ඒ සංඥාවට අනුව තමයි අපේ මනෝභාවය තීරණය වෙන්නේ. දැන් මේ කාලවකවානුවේ මේ මහජනයා දැනුවත් කරන ප්‍රවෘත්තිද මහජන මතය ආందోලනේ මේ ඇහෙන පෙනෙන දේවල් ඔක්කොගේම නිකන් පටික සංඥා තමයි මිනිස්සුන්ට වැඩි කරලා තියෙන්නේ. ඒතර හැම තිස්සෙම හැමෝම නිකන් හැප්පෙන්න බලාගෙන ගැටෙන්න බලාගෙන ගහන්න බලාගෙන ගිනි තියන්න බලාගෙන මරන්න බලාගෙන එතකොට ඕන වෙලාවක එහෙම නිකන් පත්තු වෙන්න ලෑස්ති. ඒ මොකද අර නිකන් පටික සංඥාවෙන් තමයි හැම දෙයක් දිහා බලන්නේ. නිකන් නිවිච්ච අනිත් අයට උදව් කරන සහාය වෙන එහෙම ආකල්ප වැඩෙන්න තියෙන ඉඩ අහුරලා තියෙනවා මේ රටේ සිද්ධ වෙන දේවල් පිළිබඳව හැමතිස්සෙම සම්පාදනය කරන ප්‍රවෘත්තිවල. ඉතින් අන්න ඒ වගේ අර ද්වේෂය මතුවෙනකොට දැන් මේ ද්වේෂය මතුවෙන්නේ කුමක් නිසාද? ඒ අපි මේ පටිඝ සංඥාවෙන් බලන නිසා. ඒ පටිඝ ආකල්පයකින් එහෙම නැත්නම් විහිංසා සංකල්ප, ව්‍යාපාද සංකල්ප මා තුල ගොඩනගන නිසා ඒක වෙන්නේ. එතකොට දැන් මට ද්වේෂසහගත සිතක් ඇති වුණා. ඒ ද්වේෂසහගත සිත ඇති උනේ මෙන්න මේ මූලය නිසායි කියලා හරියට සිහියෙන් නුවණින් දකින්න පුළුවන් නම් තමයි අන්න පස්සතෝ සති සම්පජඤ්ඤේ යෝනිසෝ මනසිකාරයෙන් ඒතනත්තා ඒ කාරණේ નિවරදිව දැක්කවේ. එහෙම කෙනෙකුට විතරයි කෙලස් දුරු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගැන කොච්චර දැනුම තිබ්බත් ඔහුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි ඥානතෝ පස්සතෝ කියන ඒ වචන දෙක පාවිච්චි කරන්නේ ඒ සඳහා. ඒක වැටහුණාද? තව කතා කරන්න ඕනද ඒ ගැන? හොඳයි. ඊළඟට රේඛා මහත්මිය එල්වන් සරණයි ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ දේශනයක් මම අහුවා. ඉස්සල ප්‍රශ්න හාත් මේක සම්බන්ධ වෙනවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේ ඇහෙන්නේ නැතුව ගියා. රේඛා මහත්මියව ඇහෙන්නේ නැතුව ගියා. දැන් ඇහෙනවද ස්වාමින් වහන්සේ? ස්වාමින් වහන්සේගේ දේශනයක් තියෙනවා සතර සතිපට්ඨානයේ පුහුණුව පිළිබඳව. එතනදී ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ප්‍රකාශ කර තියෙනවා. ඒ කියන්නේ අපි මුලින්ම සිත අඳුන ගන්න ඕනේ ඒක දුරු කරන්න කලින් කියලා. අපි හිතමුකෝ ද්වේෂසහගත සිතක් හරි එහෙම සිතක් අපි අඳුනගත්තා කියලා ඊට පස්සේ ඒක දුරු කිරීමට අපි මොකද්ද කරන්න ඕනේ ස්වාමින් වහන්සේ?
ඇත්තටම දුරු කිරීම සඳහා අපට ලොකු දෙයක් කරන්න වෙන්නේ හරියට හඳුනාගත්තොත්. දැන් හඳුනා ගන්නවා කියන එකෙන් අපි ගොඩක් වෙලාවට කරන්නේ අර තරහ එනකොට ඇති වෙන පීඩාව තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. එහෙම නැතුව ඒ තරහ සිත හෝ තරහ ඇතිවීමේ හේතුව හරියට හඳුනාගෙන නැහැ. තරහ සිත හරියට හඳුනාගත්තොත් ඒ තරහ ඇතිවීමේ හේතුව හරියට හඳුනාගත්තොත් ඒකමයි ඒ දුරු වෙන්නට කාරණේ. දැන් අර මුලින්ම අරුණ මනතුංග මහත්මයා සිහිපත් කළා වගේ මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් කියන සංඥාවෙන් ඒ බලනකොට තමයි අපිට අර කෝපය වර්ධනය වෙන්නේ. එතන මෙතන සත්වයක් මේ මට ඔහු දොස් කිව්වා. එහෙම නැත්නම් ඔහු තමයි දොස් කිව්වේ මට. ඒ ඔහු දොස් කිව්වා කියලා එතන පුද්ගලයෙක් හැටියට. මට තමයි දොස් කිව්වේ. දැන් එතකොට තමන්වත් පුද්ගලයෙක් හැටියට. මෙතන තියෙන පංචස්කන්ධයත් පුද්ගලයෙක් හැටියට, අතන තියෙන පංචස්කන්ධයත් පුද්ගලයෙක් හැටියට. දැන් ඔහු මට දොස් කිව්ව නිසා මට දැන් අවඥාවක් සිද්ධ වුණා. මම හැල්ලුවටපත් වුණා. දැන් එතකොට අර හීනමානයක් ඇති වෙනවා. දැන් මෙන්න මේ සංකල්ප ටික මේ මනෝභාවයන් ටික නිසා තමයි මේ කෝපය නිර්මාණය වෙන්නේ. එතකොට ඒ විදිහට හරියට විශ්ලේෂණය කරලා මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් කියන කතන්දරයක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් අතනින් ඒක ඇහුණා. එතකොට ඔහුගේ මනසෙත් කෝපය ඇති වෙන්න මොකක් හරි කාරණයක් මතුවෙන්න ඇති. ඒ නිසා ඒ වගේ වචන ටිකක් පිට කළා. දැන් මමත් ඒක සත්වයේ පුද්ගලික හැටියට මේ හීනමානේ මම ඒක ග්‍රහණය කරනවා. සක්කාය දිට්ඨිය. එතකොට ඒ නිසයි මේ පටලැවිල්ල ඇති වෙන්නේ කියන මේ කාරණා හරියට දකිනකොට ඇත්තටම එය දුර වෙනවා. අමුතුවෙන් ආයෙ කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම ගැඹුරු ප්‍රඥාවක් අවදි වෙන්නේ නැතිනම් තමයි අපිට වීර්යය යොදා ගන්න වෙන්නේ ඒ ක්ලේශය දුරු කරන්න. ඉතින් වීර්යය යොදාගත යුත්තේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ විතක්ක සම්පාන සූත්‍රයේ එහෙම දේශනා කරනවා. ඒ අකුසල් අරමුණ මෙනෙහි නොකරන්න. දැන් අනිත් කෙනායි දොස් කිව්වා කියන එක නිසා නම් අපිට කෝපය මතුවෙන්නේ. දොස් කිව්වා කියන කාරණේ මෙනෙහි කරන්නේ නැතුව ඔහුගේ යම්කිසි ගුණයක් සිහි කරන්න. නැත්නම් වෙනත් කාරණයකට අවධානය යොමු කරන්න. එතකොට මේ විදිහට විවිධ ක්‍රම එහි පැහැදිලි කරනවා. අවසානයේට කියනවා ඒකකින්වත් හරියන්නේ නැත්නම් උඩු තල්ල යටි තල්ල එකට තද කරගෙන දිවෙන් තල්ල තෙරපගෙන ඒ විදිහට කායික වශයෙන් උත්සාහවත් කරමින් අර අකුසල් සිත බැහැර කරන්න වෑයම් කරා. ඉතින් එහෙම අපිට වෑයම් කරන්න වෙන්නේ අර අවශ්‍ය තරම් ප්‍රඥාව අවදි නොවෙනකොටයි. ඉතින් අකුසලයක් දුරු කරන්නට ක්‍රම ගණනාවක් තියෙනවා. සද්ධාව මතු කරගත්තොත් අකුසලය දුරු වෙනවා. ඒකාග්‍රතාවය මතු කරගත්තොත් අකුසලය දුරු වෙනවා. වීරිය මතු කරගත්තොත් අකුසලය දුරු වෙනවා. නමුත් ප්‍රඥාව මතු කර ගැනීම තමයි අපිට විමුක්ති මගෙහිදී අකුසල් දුරු කරගන්නට හොඳම ක්‍රමය. ඒක තමයි විදර්ශනා ක්‍රමයේ හැටියට දක්වන්නේ. ඒකෙන් තමයි අපිට යථාබෝධය ඇති කරගෙන මේ වැඩේ කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. අර වීරයෙන් ආදී අකුසල් දුරු කළාට එතන නිකන් බලහත්කාරකමක් තමයි අපිට කරන්න වෙන්නේ. ප්‍රඥාවෙන් තොරව වීරයෙන් ඒ වැඩ කරන්න ගියා. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ ප්‍රඥාවෙන් දේවල් අවබෝධ කිරීමමයි. ඉතින් Tamanට වැටහිලත් ඒක දුරු වෙන්නේ නැහැ වගේ දැනෙනවා නම් එහි හේතුව ඒක හරියට ප්‍රඥාවෙන් වටහාගෙන නැහැ කියන එකයි. හරියට සිහිය නොවන අවදි වෙලා නැහැ කියන එකයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අනුර රාජපක්ෂ මහත්මයා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. කීපයක් විමසලා තියෙනවා මේ ඔව්. නිසා Zoom එකෙන්ම Zoom එකෙන් තියෙන පළවෙනි ප්‍රශ්නය අහන්නම්. ඉන්දිරා කුමාරණතුංග කියලා මහත්මයා දීර්ඝ වශයෙන් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. අවසරයි පින්වත් දේශකයන්න් වහන්සේ, යම් කෙනෙක් කතා කරන විට ශබ්දයක් ඇති වෙනවා නේ. එසේ ශබ්ද ඇතිවන විට අප මෙනෙහි කරන නාම රූප ධාතු කොටස් ගත් කල අජීවී ලෙස පැවැත්වෙන මනුෂ්‍ය ඉන්ද්‍රිය ධර්මයන් සහ අප අවට ඇති බාහිර පරිසරය මේ කොටස් දෙකේම ධාතු ගත් කල ධාතු වශයෙන් එකම බැවින් මනුෂ්‍යයා කතා කිරීම හේතු කොටගෙන ශබ්ද පතිත වන්නේ සිතෙහි ඇති වූ ක්‍රියාවලියක් නිසාද? ඒකටම තව තියෙනවා හේතු සකස් වූ බැවින් ඒ ශබ්දය ඇති වුණා.
ඒ කියන්නේ යම් කෙනෙක් කතා කරන විට ශබ්දයක් නිකුත් වුණු නිසා එසේම හේතු නිරුද්ධ වූ විට ඒ ශබ්දය නොහොත් ක්‍රියාවලිය නැති වී ගියා. එතකොට උදාහරණ වශයෙන් ගත් කල මනුෂ්‍යයා කතා කළාට ගී ගැයුවාට නැටුම් කළාට හැඬුවාට සිනාසුනාට ඒ කෙනාගේ මේ ක්‍රියාකාරීත්වය සෑම වෙලෙම ඇති උනේ හේතු සකස් වීමෙන්ද නැතහොත් චේතනා හෙවත් සංස්කාර ඇති වී සංඥාවක් මතු වී හැඟුණ නිසාද එනමුත් නාම රූප භාවනාව මෙනෙහි කරන විටදී නාමත් රූපත් මේ දෙකම ධාතු මාත්‍රම පමණක් ඇති වූවාක්සේම සත්ව පුද්ගල භාවයක් නම් පැන නොගැනේ. එතකොට නාම රූප වෙන්වෙන් වශයෙන් තමා තුළ දැක්කොතින් වටහා ගනිද්දී නාම කොටස වේදනා සංඥා සංකාර විඥාන එක සංතතියක් සහ රූප කොටාසය තවත් සංතතියක් යන්නෙන් දකීද එනිසා තමා තුළ නාම රූප පරිච්ඡේදය හටගත්තා කියා තමාට සිතෙන්නේ කියලා තමයි අහන්නේ මෙහි නිවැරදිතාවය කුමක්ද ස්වාමීන් වහන්සේ කියලා විමසනවා දැන් ශබ්දයක් හටගන්න යම්කිසි කම්පනයක් සිද්ධ වෙන්න ඕන. දැන් අපි බෙරයක් අරගෙන ඒ බෙරේට උපකරණයකින් තට්ටු කළොත් ඒ බෙරෙහි යම්කිසි හඬක් මතුවෙනවා. ඒ හඬ මතුවෙන්නට අවශ්‍ය උනේ අර ලී දණ්ඩයි අර බෙරේ පෘෂ්ඨයයි එකට තදින් ස්පර්ශ වී. එතකොට ඒ ඝර්ෂණය නිසා තමයි හඬ නිකුත් උනේ. එතකොට එතනට ආයේ සත්වයේ පුද්ගලයෙක් මොකුත් ඕනේ කවුරු හරි ලී දණ්ඩෙන් ගැහුවත් එකයි ඒ බෙර ඇසට එහෙම නැත්නම් බෙරේ මතු පිටට ලීයක් වැටුණත් ගෙඩියක් වැටුණත් ඒකෙන් ශබ්දයක් නිකුත් වෙනවා. ඒකයි කවුරුවක් කරන්න ඕනේ. දැන් මේ ශරීරය තුල අපේ ඉන්ද්‍රිය පද්ධතිය හසුරවන්නට ඇත්තටම කෙනෙක් හිටියත් නැතත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් මේකෙන් හඬ නිකුත් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දැන් අපි නලාවක් අරගෙන ඒකේ ඔබනකොට ඒකෙන් ශබ්ද පිට වෙන්නේ. ඒ වගේම මේ ශරීරයේ ඇතුලෙන් මේ ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය නිසා වායු ධාරාව නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ වායු ධාරාව අවශ්‍ය විදිහට හසුරවන්නට තමයි අර චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. මම දැන් කතා කරන්න ඕන මෙන්න මේ දෙයි මම කතා කරන්නේ. ඒතර මේ දෙයි කතා කරන්න කියන සිතන සිතුවිල්ලට අනුව තමයි අර ආශ්වාස ප්‍රශ්වාසයෙන් එන වායුව සහ එන වායුව අර මෙන්න මේ දේ මම කතා කරනවා කියලා හිතනකොට ඒ සිතිනුත් වායෝ ධාතුවක් නිර්මාණය වෙනවා. ඒ චිත්තජ වායෝ ධාතුවෙන් තමයි උගුර, තොල, දිව මේවා ඒ විදිහට අවශ්‍ය විදිහට හසුරුවන්නේ. දත් ටික, තොල්, හක්ක, ඊළඟට උගුර, දිව මේ හැම එකක්ම අවශ්‍ය විදිහට හසුරුවන්නට අර මම කතා කරන්න ඕන මෙන්න මේවයි මම කතා කරන්නේ. මෙන්න මේ වචනයයි දැන් කියන්නේ කියලා ඒ සිතනවත් එක්කම ඒ සිත විසින් චිත්තජ වායුවක් නිර්මාණය කරනවා. ඒ චිත්තජ වායුවෙන් තමයි කායික රූප ටික හසුරුවන්නේ. ඒ රූප ටික හසුරුවනකොට ආස්වාස ප්‍රස්වාස වායෝ වශයෙන් අපි නිතර උඩට පල්ලට ගන්නා වායු ධාරාව අර දිව තොල් ආදී හසුරුවන ආකාරය මත එක් විදිහට හැප්පිලා තමයි අර බෙරේට ලීය වදිනකොට සද්ද එන්න වගේ මේක එක වචන නිකුත් වෙන්නේ. එතකොට එතන ක්‍රියාත්මක වෙන්නේ මේ කයේ ස්පර්ශය නිසා වායු ධාරාවේ ස්පර්ශය නිසා තමයි ශබ්ද නිකුත් වෙන්නේ වචන නිකුත් වෙන්නේ. ඒකට ආය සිතක් අවශ්‍ය නැහැ. නමුත් සිත විසින් තමයි හසුරුවන්නේ මෙන්න මේ දේ තමයි මං කියන්නේ. දැන් මං අම්මා කියලායි කියන්නේ තාත්තා කියලායි කියන්නේ ඒක හසුරුවන්නේ සිතෙන්. එහෙම නැතුව වචන මේ ශබ්ද එන්න හිතක් ඕන නැහැ. ඒක මේ වායු ධාරාව කම්පණය වීමත් එක්කයි සිද්ධ වෙන්නේ. ඒ කම්පණය මොන රටාවටද කෙරෙන්නේ කියන එක තීරණය කරන්න විතරයි මනෝභාවයන් අපට අවශ්‍ය වෙන්නේ. එතකොට ඒ විදිහටයි නාම රූප ධර්ම එතන සම්බන්ධ වෙන්නේ. මම හිතන්නේ දීර්ඝ වශයෙන් අහලා තිබ්බට ඔය කාරණේ තමයි ඒකේ සම්පූර්ණ එක විදිහින් කතා කරලා තිබුණේ. තව මොනවා හරි ඒ ගැන නොතේරෙන දෙයක් තියෙනවා නම් නැවත අහන්න. මේ ස්වාමීන් වහන්සේ මේ YouTube එකෙන්
ප්‍රශ්නයක් තියෙනවා ඒකත් මේ හරි ග්‍රෑමර් කොහොමද ප්‍රශ්නය මේක විමසලා තියෙන හේමමාලි ගමගේ කියලා මහත්මයා ගරු ස්වාමීන් වහන්සේ බිත්තර කැඩීමෙන් යම් හේකින් ඒ ජීවයක් තිබුණොතින් ප්‍රාණඝාත අකුසල කර්මයක් සිදුවිය හැකිද කරුණාවෙන් පහදා දෙන්න කියලා තමයි විමසන්නේ. විඥානයක් සම්බන්ධ වෙලා සත්‍යයක් හැටියට සැකසීලා තිබුණොත් අනිවාර්යෙන් ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා. ඒක ඉතින් අපිට කියන්න බෑ බිත්තරේ කඩන වෙලාවට ඒකේ විඥානයක් සම්බන්ධ වෙලා තියනවද නැද්ද කියන එක අපිට කියන්න බෑ. ඉතින් ඔය ෆාම් බිත්තරවල එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් එහෙම භෞතික විද්‍යාවට අනුව යම් යම් කරුණු කියන උපකල්පන තියෙනවා. ඉතින් ඒවා නිවැරදි නම් එතන විඥානයක් නැතිනම් බිත්තරේ කැඩුවයි කියලා ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි බිත්තරේ කඩන වෙලාව වෙනකොට ඒකේ විඥානයක් සම්බන්ධ වෙලා හිටියොත් ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙනවා. ඒවා තීරණය කිරීම පහසු නැහැ තරම්. ඊළඟට එකමයි ස්වාමීන් වහන්සේ. ඊළඟට චෝලාද සිල්වා මහත්මිය. අවසර ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් සංසාර විමුක්තියක් සඳහා ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්නනේ ප්‍රඥාව අවදි කරගත යුතුයි කියලා. ඔව්. එතකොට මේ අවදි කර ගැනීම ස්වාමීන් වහන්සේ කෙරේ කරගන්න ඕනේ මනෝඉන්ද්‍රිය හරහා කළ යුතු ක්‍රියාවලියක්ද විතරක් නෙමෙයි දැන් අපි මේ ප්‍රඥාව ගැන කතා කරපු මුල ඉඳන්ම අපි කතා කළා මේකේ කොහොමද මේ වැඩේ කරන්න කියලා. සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමය ඥාන. සුත්තමේ ඥාන කියලා කියන්නේ අහලා පොතපත කියවලා මৌলিক දැනුමක් ඇති කරගන්න. ඒකයි මම කිව්වේ දැන් මේ සමහර කාරණා අභිධර්ම කාරණා හැම අපි කතා කළාට ඒවා පහසු නැහැනේ එකපාරට තේරුම් ගන්න. ඒයිද පහසු නැත්තේ ඒවා ගැන අහලා නැහැ, කියවලා නැහැ. එතකොට ඒවා ලේසියෙන් වැටහෙන්නේ. ඉස්සෙල්ලා අහලා කියවලා තියෙන්න ඕනේ. ඒක තමයි සුත්තමේ ඥාන. ඊපස්සේ චින්තාමය ඥාන කියලා කියන්නේ හිතලා කල්පනා කරලා තියෙන්න ඕනේ. දැන් අර නර්මදා දුව ප්‍රශ්නයක් ඇහුවේ. ඒතකොට ඒක හොඳ ප්‍රශ්නයක්. එතකොට නමුත් ඇයිද එහෙම වෙන්නේ කියලා දැන් එතකොට මම ඊට කලින් ඒ ගැන හිතලා නැහැ. ඒතකොට හිතලා නැති නිසා තමයි මට ඒකට එකපාරට උත්තරයක් දෙන්න බැරි. ඉතින් එතකොට ඒ ගැන තව කරුණු හොයන්න ඕන, හිතන්න ඕන, කල්පනා කරන්න ඕන, තව දන්න අයත් එක්ක සාකච්ඡා කරන්න ඕන. ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියනවාද කියලා. ඉතින් අන්න එහෙම දීර්ඝ කාලයක් ඒවා පරිශීලනය කරන්න. ඊට පස්සේ ඒවා භාවනා කරද්දී නැවත නැවත සති සම්පජාඤ්ඤයෙන් දකින්න ඕන. ඉතින් ඔය සමස්ත ක්‍රියාවලියත් එක්ක තමයි අපේ ප්‍රඥාව ටිකෙන් ටික අවදි වෙන්නේ. ඒ වැඩ තුනම අවශ්‍යයි. ඇසීම, සිතීම සහ සති සම්පජාඤ්ඤයෙන් යුක්තව ප්‍රත්‍යක්ෂ කිරීම කියන මේ කාරණා තුනම අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ දැන් කෙනෙකු විපස්සනා භාවනාවක් කරනවා නම් ඒ හරහා අපිට ප්‍රඥාව අවදි කර ගැනීම ඊට පහසුවක් තියනවද ස්වාමීන් වහන්සේ? පහසුවක් නෙමෙයි ඒක තමයි කළ යුතු ප්‍රධානම කාරණය. හැබැයි විපස්සනාව කරන්නටත් අපිට යම්කිසි මූලික දැනුමක් තියෙන්න ඕනේ. දැන් සර්වඥන් වහන්සේ පමණයිනේ මේ කාරණා ස්වඥාණයෙන් අවබෝධ කරන්නේ. අපිට මේව අවබෝධ කරන්න වෙන්නේ අහලා මූලික දැනුමක් ඇති කරගෙනනේ. ඉතින් ඒ නිසා මේ විදර්ශනාවේ පුහුණු කරන කාරණේ පිළිබඳ මූලික දැනුමක් තියෙනවා. අර මීට ඉස්සල්ලා කෙනෙක් ඇහුවේ අපේම ධර්මදේශනාවක තියෙන කාරණයක්. ඒ කියන්නේ දැන් යමක් පිළිබඳව මූලික දැනුමක් විදර්ශනා කරන්න නම් සිත වැඩ කරන විදිහ ගැන මූලික දැනුමක් ඇති කරගෙන තියෙන්න ඕන කියලා. ඒතකොට මේ මූලික දැනුම නැතුව අපි විදර්ශනා කරන්න ගියාට එතන සැබෑ විදර්ශනාවක් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් කවුරු හරි කියපු විදිහට අපි දේවල් කරන්න උත්සාහයක් ගන්නවා. ඉතින් එතනදී පටලැවිලි ගොඩක් ඇති වෙනවා. ඉතින් ගොඩක් දෙනාගේ විදර්ශනාව හරියට වැඩෙන්නේ නැත්තේ ඒ මූලික දැනුම නැති නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි වුණා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආනන්ද මහින්කන්ද මහත්මයා සෝනස අවසරයි අර ඉස්සෙල්ලා ඇහෙන්නේ නැහැ මහත්තයෝ ඉස්සල්ලා වගේම. දැන්
නෑ ඇහෙන්නේ නෑ. දැන් හරි ගියා. නැසොන්ස මේකත් අර ඉස්සරලා මම අහ ප්‍රශ්නෙම සම්බන්ධයි. මට ඒක අහන්න හම්බුනේ මේ මගේ මයික් එක මියුට් වුණා. සෝනස් දැන් එතෙන්දී ඒ සති සම්පජන්ණය ගැන සහ ওই භාවනාව ගැන ඇත්තටම දැන් අපට එතෙන්දී ඒ දැනුම දැන් අපි තරහ යන බව දන්නේ හොඳ නැති බව අපි දන්නවා. හුඟක් අය ඒක දන්නේ නැහැ මම හිතන්නේ. නමුත් ඒ තරහ යන අවස්ථාවේදී අපිට සිහිය නැතිකම. ඒතකොට ඒ සිහිය දියුණු කර ගැනීමට අපිට භාවනාවකින්ම නේද සෝනස් එක සිද්ධ වෙන්න ඕනේ. මම මේ අහන්නේ සෝනස්. ඔව් දැන් මේ සියල්ලම එකම භාවනාවක් තමයි. නෑ භාවනාවක් අවශ්‍ය නැහැ කියලා කියන්නේ භාවනාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය. දැන් අපි හිතමු අපි මේවා ගැන කතා කරනවා කියන එකත් භාවනාවේ එක කොටසක්. ඒ කියන්නේ දැන් භාවනා කියලා කියන්නේ මේ S2 පියාගෙන කකුල් වකුටු කරගෙන අත් දෙක වකුටු කරගෙන කරන වැඩක් විතරක් නෙමෙයි. භාවනා කියන්නේ වැඩි දියුණු කරනවා. එතකොට මේ වැඩි දියුණු කිරීම කෙරෙන්නට පුළුවන් ක්‍රම පහක් බුදුහාමුදුරෝ දේශනා කරනවා. ධර්ම දේශනාව කියන්නේ විමුක්තායතන. විමුක්තායතනය කියලා කියන්නේ දුරු නොකරන ලද කෙලෙස් ධර්ම දුරු කරන්නට පුළුවන්, නොඇඬු බෝධිපාක්ෂික ධර්ම වඩන්නට පුළුවන්, අවබෝධ නොකළ කාරණා අවබෝධ කරන්න පුළුවන්. දැන් අපි භාවනාව හැටියට හඳුනාගන්නේ දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්මතා ප්‍රත්‍යක්ෂ කිරීමනේ. ඉතින් ඔය වැඩ තුනම යම් අවස්ථාවක කෙරෙනවා නම් ඒකෙන් තමයි භාවනා වැඩෙන්නේ. සිත වැඩෙන්නේ ඔය කරුණු තුනේ. එතකොට ඒක S2 පියාගෙනද කරන්නේ, කන් දෙක වහගෙනද කරන්නේ, අතපය වකුටු කරගෙනද කරන්නේ, හිටගෙනද ඉඳගෙනද ඇවිදද දුවද කියන එක අදාළ වෙන්නේ නැහැ. එතකොට ඒකට අදාළ වෙන්නේ මේ ක්‍රියාවලිය වෙනවද? මොකද්ද? දුර්ගුණ දුරු කරනවද? යහගුණ වැඩෙනවද? ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කරනවා. ඔය කරුණු තුනයි භාවනාව හැටියට කෙරෙනවා. ඉතින් ඒක ධර්ම දේශනාවෙන් කෙරෙනවා. බුදුහාමුදුරු දේශනා කරන ධර්ම දේශනාවේ නිසා භාවනාව වැඩෙන විමුක්තායතන. ධර්ම ශ්‍රවණයෙන් ඒක කෙරෙනවා. ධර්ම සාකච්ඡාවෙන් ඒක කෙරෙනවා. ධර්ම සජ්ජායනයෙන් ඒක කෙරෙනවා. සමාධි නිමිත්තක් මෙනෙහි කිරීමෙන් ඒක කෙරෙනවා. එතකොට ඔය වගේ ක්‍රම මේ මම ඇත්තටම මේක අහන්න තවත් හේතුවක් තමයි සම්පූර්ණ මේ පහුගිය දවස්වල මේ ගිය මාසේ ඇමරිකාවට මේකට ලොස් ඇන්ජලිස් පැත්තට ආපු එක රහතන් වහන්සේ කෙනෙක් කියාගෙන යනවා මේ භාවනාව අවශ්‍ය නැහැ, සීලය අවශ්‍ය නැහැ. ඔව් එතකොට හිතාගත්ත හැකි මේගොල්ලන්ගේ අරහත්ත්වය කොහොමද කියලා. ඔව්. ඉතින් වර්තමානයේ මම රහත් වෙලා කියාගෙන ඇවිත් බණ කියනවා නම් හරියට පරිස්සම් වෙන්න ඕන. මොකද මොනවා හරි විකෘති මානසික අර්බුද තියෙන පිරිස් තමයි ඒ රහත් කියන ලේබලේ ගහගෙන එන්නේ Taman කියන ඒවට වටිනාකම් දෙන්න. ඉතින් Taman සැබෑ දහම් කරුණු කියනවා නම් ආයේ මම රහත් වෙලා කියා ඉන්න ඕනේ නැහැ. මිනිසුන්ට වටහා ගන්නට උන්වහන්සේගේ රහත් බව මිනිසුන්ට අදාළ නැහැ. මිනිසුන්ට රහත් වෙන්නනේ මග කියා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ විකාර රූපී දේවල් එච්චර වැදගත් දේවල් නෙමෙයි. ඒවා එච්චර ඔලුවට ගන්න ඕන නැහැ. අපි තෝරාගත්තු අපි හඳුනාගත්තු ධර්ම මාර්ගය අපි ප්‍රගුණ කරනවා ඇරෙන්න ලෝකෙ හැමෝම කියන දේවල් අපි සැලකිල්ලට ගන්න ගියොත් එතනදී මහා පටලැවිල්ලක් ඇති වෙනවා. ඇත්තටම අද ඒ වගේ හරියට දන විකෘති කරන පිරිසකුත් ඉන්නවා, නොදන විකෘති කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් මෙහි ලංකාව වගේ තැන්වල ඒවට ඉඩ නැති වෙනකොට ඔය රටවල් වලට පැනගෙන ඒ වගේ විකාර ಜಾති කියනවා. එතන ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අර මනතුංග මහත්තයා මතක් කරා වගේ හැම දවසකම අඩු ගන්න දැන් අපි ධර්ම දේශනා වලින් ධර්මය ඇසීමෙන් පවා ඒවා විමුක්තායතන බව අපි දන්නවා. නමුත් ඒ ඊට අමතරව විශේෂයෙන්ම පරියන්කයක යම්කිසි කාලයක් ඉන්න පුළුවන් නම් දවසකට මම හිතන්නේ ඒකෙන් හිතන්නේ සෑහෙන යහපතක් වෙනවා කියලා අපිට සාමාන්‍ය ප්‍රායෝගිකව තේරෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඉතින් ඒක ගැන ටිකක් කල්පනා කළ යුතුයි නේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ පරයන්කේ කියන එකෙන් අදහස් කරන්නේ ඉතින් සති සම්පජඤ්ඤය දියුණු කිරීමයි. එහෙම නැත්නම් පරයන්කෙන් ටික වෙලාවක් වාඩි වෙලා ඔව්. ඒ කියන්නේ කායික ඉරියව්ව නෙමෙයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව අපිට මනස ඒකාග්‍ර කරගන්න සති සම්පජඤ්ඤය වඩන්න හොඳ ප්‍රායෝගික ක්‍රමයක්. හොඳ ඉරියව්වක්. ඉතින් ඒ නිසා තමයි අපි පරයන්ක භාවනාව වැදගත් කියන්නේ. එහෙම නැතුව පරයන්කෙන් හිටපු පමණට වැඩි වේලාවක් රැඳිලා හිටපු පමණට ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. මනස නිවැරදි තැන නැතිනම්. එහෙමයි සම්මත. තරසන්නේ පැහැදිලි. තව ප්‍රශ්න තියෙනවද? කාල වේලාව නිම වීගෙන යනවා.
එහෙනම් අපි ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. ලබන සතියේත් අපි එතකොට ප්‍රඥාව ගැන කතා කරන්න තව කොටසක් ඉතුරු වුණා. ප්‍රඥාව දියුණු කිරීමේ ප්‍රඥා පාරමිතා ප්‍රතිපත්ති ක්‍රමය ගැනයි අපි අද කතා කළේ. එතකොට ඒක කොටසක් අපිට නිම කරන්න පුළුවන් වුණා. ඉතිරි කොටස අපි ලබන සතියේ නැවත පැහැදිලි කරගමු. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රඥා පාරමිතාවේ ප්‍රභේද. කියන්නේ ප්‍රඥාවේ යම් යම් ප්‍රභේද ගැන. එතකොට මේ කොටස් ටිකත් කතා කළාන් පස්සේ මේ ප්‍රඥාව ගැන මාතෘකාව අපිට නිමා කරන්න පුළුවන්. ඒකට තව සමහරට සති කිහිපයක් ගත වේවි. ඉතින් මේ කරුණු ගොඩක් ප්‍රයෝජනවත් වෙන නිසා අන් අයටත් දැනුවත් කරන්න. ඒ වගේම අපි මේ ප්‍රඥාව ගැන මුලින් කරපු දේශනා හැකිතරම් නැවත නැවත අහලා දැනුවත් වෙන්න. ඊළඟට මේ ප්‍රඥාව ගැන කරන දේශනා ටික අපි ඉදිරියේ පොතක් හැටියට සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා පටිගත කරපුවා අපි ළඟ තියෙනවා. ඒවා අහමින් ලියන්න කාට හරි පුළුවන් නම් ඒ ගැන කැමැත්ත තියෙනවා නම් අපිට මතක් කරන්න ඒ අයට ලබා දෙන්නට පුළුවන්. ඒවා ලියලා සංස්කරණය කරලා පොතක් හැටියට සකසන්න. හොඳයි, එහෙනම් අද දවසෙත් හැම දිනම බොහොම ඕනකමින් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වුණා. බොහොම වටිනා දහම් පැන විමසුවා. මේ අපි කතා කරපු කාරණා ඒ වගේම මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා විවිධ දහම් පැන විමසපු හැම දෙනාටම ශ්‍රවණය කළ සියලු දෙනාටම සහ සම්බන්ධ වුණු හැම දෙනාටම ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස හේතු වේවා. තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ ධර්ම සාකච්ඡාමය කුසලයක් හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. පුරා වසර 1මාරක කාලයක් තුල ඔබ වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ උතුම් ධර්ම කාරණයන්හි ප්‍රායෝගිකත්වය ඊයේ දිනේ නිමා කළ පූජා පෙළහැර තුල අප බොහෝ දෙනා අත්විඳෙමු. බාධක අභියෝග මැද්දේ තුන් සිත පහදවා කුසල වීරයෙන් ප්‍රඥා ගෝචර ලෙස සති සම්පජන්ණයෙන් කටයුතු කරන්නට කල්යාණ මිත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේගේ මෙතෙක් සිදු කළ මඟ පෙන්වීමම හේතු වූසේක. අප රැස් කළ සියලු කුසල ඵල රාශිය ඔබ වහන්සේට ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් උතුම් ප්‍රාර්ථනීය බෝධිය සඵල සිද්ධ කර ගැනීමටම හේතු වේවායයි අප සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.